ආයුබෝවන් ආදරණීය දරුවනේ 8 ශ්‍රේණිය දෙසැම්බර් මාසෙට තියෙනවා පුතාලගේ තුන්වෙනි පාඩම තමයි පුතේ කෝණ පුතාලා 7 ශ්‍රේණියේදී කෝණයක් මැනීම කෝණ වර්ග කිරීම පිළිබඳ පොඩි කාරණා ටිකක් දැනගෙන තියෙනවා 6 ශ්‍රේණියේදී පුතාලට මතක ඇති කෝණ වර්ග කිරීමක් කරා සුළු කෝණ ඍජු කෝණ මහා කෝණ සරල කෝණ පරාවර්ත කෝණ එහෙනම් 7 දී අපි කරා ඒ කෝණවල විශාලත්වය මැනීම එතකොට සුළු කෝණයක් ඍජු කෝණයක් මහා කෝණයක් කෝණමානී මනිනේ කතා කළා. එතකොට පුතාලට 8 ශ්‍රේණියේදී මේ වෙනකොට පුතාලගේ අතට මේ පැවරුම ලැබිලා ඇති. WhatsApp එකට අපි දාලා තිනවා මේ මාසේ පැවරුම්. මේකේ තියෙනවා පුතාලට මාත්‍රික කරන්න පිටු 4කුත් පුතාලට ඊට පස්සේ තනියම කරන්න අභ්‍යාස කරන්න පිටු 4කුත්. එතකොට මේ පිටු 4න් අපි පුතාලගේ පාඩමට ඕන කරන අභ්‍යාස ටික සම්පූර්ණයෙන්ම කරලා දෙනවා. කෝණ පාඩමේදී පුතේ අපිට අලුත් වචන ටිකක් එකතු වෙනවා. දැන් ඔයාලගේ අද කතා කරන්නේ අධියර 3. අධියර 3 කෝණ. මේ පාඩමේ පුතාලට අලුත් වචන ටිකක් අර 6 දී 7 දී කතා නොකරපු කෝණ සම්බන්ධ තියෙන අලුත් වචන ටිකක් ඉගෙන ගන්නවා. දැන් 6 දී පුතාලා ඉගෙන ගත්ත සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ කියලා කෝණ වර්ගීකරණය. එතකොට අපි 8 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා පුතේ මේ කෝණ සම්බන්ධ තව අලුත් સિદ્ધාන්ත කිහිපයක්. එතකොට පුතාලගේ මේ පැවරුමේ බලන්න අද ඔයගොල්ලෝ ඉගෙන ගන්න වචන ටික අපි පිටු 4 සම්පූර්ණ වෙනකොට ගොඩක් ඉගෙන ගන්නවා කාරණා. පළවෙනියෙන්ම තියෙනවා පුතේ අනුපූරක කෝණ කියලා. අනුපූරක කෝණ. අනුපූරක කෝණ. එතකොට අනුපූරක කෝණ කියලා කියන්නේ මේ අනුපූරක සහ ඊළඟට තියෙනවා පොතේ පරිපූරක කියලා වචනයකුත්. ඔය දෙක යෙදෙන්නේ ගණිතයේදී විශේෂයෙන් මේ ජ්‍යාමිතිය පාඩම් වලදී. අනුපූරක කියලා කියන්නේ එකතුව අංශක 90ක් වන. එකතුව අංශක 90ක් වෙනවා නම් එතෙන්ට කියන යෙදීම තමයි පුතේ අනුපූරක කෝණ. බලන්න පුතාලට හැඳින්වීම දීලා තිනවා. කෝණ යුගලයක ඓක්‍ය අංශක 90ක් වන්නේ නම් එම කෝණ යුගල අනුපූරක කෝණ යුගලක් ලෙස හැඳින්වේ. ඒකට කෝණ දෙකක් එකතු කරපුවාම අංශක 90ක් හැදෙනවා නම් ඒ කෝණ ජෝඩුව අපි කියනවා අනුපූරක කෝණ යුගලක්. එතකොට කෝණ දෙකක් නෙමෙයි කෝණ වැඩි ගානකින් උනත් 90ක් හැදෙන්න පුළුවන්. පුතාලගේ පළවෙනි උදාහරණය බලන්න. මේ කොටුවක් දාන්නේ ඍජු කෝණයක් බව හඳුන්වන්න. එතකොට මේ ඍජු කෝණය සහිත කෝණය නැවත කොටස් දෙකකට බෙදෙනවා. අංශක 50 සහ අංශක 40. C A B D. මේ රූප සටහන අනුව පුතාලට හිස්තැන් තියෙනවා සම්පූර්ණ කරන්න. එකක් CAD මේ උඩින් ලකුණ දාන්නට කියනවා පුතේ කෝණ ලකුණ. එතකොට CAD කෝණය කියන්නේ CAD මෙන්න මේ කෝණය. එතකොට කෝණේ විශාලත්වය බලන්න පුතේ අංශක 50යි. අපි අංශකට දාන්නේ කුඩා බිඳුවක්. ඊළඟට අහනවා DAB මෙන්න මේ කෝණය. DAB මේ කෝණය. DAB මේ කෝණේ විශාලත්වය මෙතන දීලා තිනවා අංශක 40යි. එතකොට බලන්න පුතාලා මේ කෝණයේ අංශක 50යි 40යි 50යි 40යි එකතු පුතාලා දන්නවා අංශක 90යි. ඊළඟට දීලා තිනවා CAD කියන්නේ මේ කෝණය CAD එකතු කිරීම DAB සමානයි කීයද කියලා. එතකොට පුතේ මෙතන 50යි මෙතන 40යි නම් මේ කෝණ දෙකේ එකතුව අංශක 90යි. එහෙනම් මෙතන හිස්සනට පුතාලට පුරව ගන්න පුළුවන් අංශක 90. මෙතන 40 මෙතන 50. දැන් දීලා තියෙනවා සටහනක්. එම නිසා CAD සහ DAB එම නිසා CAD සහ DAB කෝණ මේ හිස්තැනේ ලියා ගන්න ඕනේ අනුපූරක කෝණ වේ. අනුපූරක කෝණ වේ. අනුපූරක කෝණ වේ. එතකොට හිස්තැනට එන්නේ පුතේ අනුපූරක කෝණ කියන එක. එතකොට මෙතනදී මේ කෝණ දෙකේ විශාලත්වය 90ක් හැදෙනවා නම් මේ ජෝඩුවට කියන්න පුළුවන් අනුපූරක කෝණ කියලා. හොඳයි. දැන් ඔන්න අනුපූරක කියන වචනේ අපි යොදන්නේ කොහොමද කියන එක චුට්ටක් තේරුම් ගත්තා. හරි. තව උදාහරණයකට යමු අපි.
දෙවෙනි උදාහරණය බලන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඒ ඍජු කෝණී ත්‍රිකෝණයේ ඍජු කෝණය දන්නවනේ අංශක 90යි කියලා ඉතිරි කෝණ දෙකේ අගය දීලා තියෙනවා. මෙතන අංශක 37යි මෙතන අංශක 53යි. පුතේ බලන්න 37යි 53යි එකතු වුණොත් කීයද 57 53යි 37යි. 7යි 3යි 10න් බිඳුව 1යි 5යි 1යි 6යි 6යි 3යි 9යි. හරියටම අංශක 90ක් එනවා. මේ දෙන්නත් අංශක 90යි මෙතනත් අංශක 90යි කෝණ තුනේම එකතු අංශක 180යි. ඒවා ඉස්සරහා පාඩම් වලදී පුතාලට යොදාන්න තියෙනවා. මේ රූප සටහන නම් කරනවා P Q R ලෙස. එතකොට කෝණයක් නම් කරන්න පුළුවන් පුතේ ආකාර දෙකක් තියෙනවා. බලන්න පළවෙනි එක PQR. PQR කෝණය. එතකොට P වලින් පටන් අරන් PQR කියලා කියන්නේ මෙතන කෝණ ශීර්ෂය Q වෙන Q කෝණය. ඊළඟට මෙන්න මේ කෝණය අපි නම් කරනවා නම් ඒකත් P ගෙන් පටන් ගන්න පුළුවන් PRQ කෝණය. PRQ. ඊතල මෙන්න මේ ක්‍රමයේ පුරුදු වෙන්නේ. මෙතන මැදට තියෙන Q නම් PQR කෝණ ශීර්ෂය Q කෝණය. මෙතන මැදට තියෙන R නම් PRQ කියන්න පුළුවන් QRP කියන්න පුළුවන්. මේ දෙපසටම හරි මේ කෝණය PRQ කිව්වත් හරි QRP කිව්වත් හරි. මේ දෙන්නගේ එකතුව තමයි 37යි 53යි. 37යි 53යි. පුතාලා දන්නවා මේවා අංශක දාමු. මේ දෙක එකතුව අංශක 90යි. එහෙනම් කියන්න පුළුවන් මේකේ එම නිසා මෙන්න මේ කෝණ යුගල. එම නිසා හිස්තැන් දෙකට එන්නේ PQR සහ PRQ. මෙන්න මේ කෝණ දෙක කෝණ යුගල හිස්තැනට ලියන්න ඕනේ මොකද්ද පුතේ? අනුපූරක කෝණ වේ. අනුපූරක කෝණ වේ. හරි ලේසි මේක. එහෙමනම් කිසියම් කෝණ යුගලයක එකතු අංශක 90ක් වෙනවා නම් ඒ යුගලයට අපි කියනවා අනුපූරක කෝණ යුගලක් කියලා. දැන් අපි අවස්ථා දෙකක් කතා කළා. එහෙමනම් බලන්න පුතේ අපිට තව සරල අභ්‍යාසයක් දීලා තියෙනවා. එතකොට අපි මේ අනුපූරකය වෙන කෝණයට කෙටියෙන්ම කියනවා නමක් අනුපූරකය කියලා. බලන්න ඔයාලගේ අභ්‍යාසයේ පළවෙනි ගණනේ දීලා තියෙනවා. මෙන්න මේ වගේ රූප සටහනක්. මේ පාඩම අද හරීම ලේසි පාඩමක් පුතේ. අංශක 47යි අංශක 43යි. එතකොට අපිට 47යි 43යි කෝණ දෙක එකතු කරලා බලත හැකි. මේ බලන්න 43ට 47 එකතු වුණොත් 7යි 3යි 10යි බිඳුවයි මෙතන 9යි. හරියටම 90ක් හැදෙනවා. ඒ කියන්නේ මෙතන කෝණේ ඍජු කෝණයක් වෙනවා. එහෙනම් දැන් බලන්න 43ෙහි අංශක 43ෙහි අනුපූරකය වන්නේ කවුද? 43 අනුපූරකය වන්නේ 43 අනුපූරකය වන්නේ මෙන්න මෙයා 47. ඒ වගේම අංශක 47ෙහි අනුපූරකය වන්නේ කවුද? 43 අනුපූරකය 47 නම් 47 අනුපූරකය 43. හරි නේද? එතකොට සමහරලාට මේ රූප සටහන නැතුණත් අපෙන් ඇහුවොත් අංශක 10 අනුපූරකය කෝණය මොකක්ද? එතකොට 90න් 10ක් අඩු කළාන් පස්සේ 80යි. අංශක 75 අනුපූරකය කීයද කියලා ඇහුවොත් අපි 90න් 75ක් අඩු කළා කියනවා 15යි කියලා. එතකොට අනුපූරකය කියන්නේ පුතේ එකතු අංශක 90ක් වෙන කොනේ නම් 43 අනුපූරකය 47 නම් 47 අනුපූරකය 43යි. ඒ වගේම තව රූප සටහනක් තියෙනවා මෙන්න මෙහෙම. මේකත් අංශක 90ක කෝණයක් මෙහෙම බෙදිලා තියෙනවා කොටස් දෙකකට. මේක අංශක 70යි මේක අංශක 20යි. එතකොට ABC ආදී වශයෙන් නම් කරලා නැහැ. එතකොට බලන්න පුතේ අංශක 70ෙහි අනුපූරකය 70 අනුපූරකය 20 නම් අංශක 20ෙහි අනුපූරකය 20 අනුපූරකය 70. දැන් ඔන්න පුතාලා 8 ශ්‍රේණියේදී කෝණ පාඩමෙන් පළවෙනි කෝණ සම්බන්ධ වචනේ ඉගෙන ගත්තා අනුපූරක කෝණ. දැන් එහෙනම් ඔන්න අපි පළවෙනියෙන්ම ඔළුවට දාගත්තා අනුපූරක කෝණ කියලා කියන්නේ එකතුව අංශක 90ක් වන කෝණ. එතකොට කිසියම් කෝණයක අනුපූරකය වෙනකොට 90න් අඩු කරනවා.
90න් 43ක් අඩුනොත් 47යි. හරි. එහෙනම් අනුපූරකයේ ගැන පුතාලට තියෙනවා තව චූටි අභ්‍යාස දෙකක් කරන්න. බලන්න දෙවෙනි අභ්‍යාසය දෙවෙනි ගාන. මෙතන දීලා තියෙනවා කෝණ 5ක්. 1 2 3 4 5 කෝණ 5ක්. LMN මෙයා LMN මෙයා PQR මෙයා ABC මේක XYZ පුතාලගේ පෙළ පොතේ තියෙන කාරණාම තමයි මම මේ උගන්වන්නේ. එතකොට මෙතනදී මේ කාරණා ටික තේරුම් ගත්තා නම් මෙතන මේ කියන කරුණුම තමයි පුතේ පෙළ පොතේත් තියෙන්නේ. එහෙනම් බලමු මේවැ විශාලත්වය අංශක 40යි අංශක 36යි අංශක 54යි අංශක 50යි අංශක 44යි. එතකොට මේ කිසියම් කෝණයක අංශක ප්‍රමාණය දාපුවාම මේ කෝණයට අයිති ප්‍රමාණය මේ විදිහට කවයකින් දක්වන්නත් පුළුවන්. එහෙම නැතුව නිකම්ම මෙහෙම තිබුණත් පුතේ මේ කෝණේ විශාලත්වය තමයි දීලා තියෙන්නේ. දැන් බලන්න මේකෙන් අහනවා ප්‍රශ්න දෙකක්. පහත කෝණ යුගල් අතරින් අනුපූරක කෝණ යුගල් තෝරන්න. එහෙනම් අංශක 90ක් වෙන ජෝඩු කවුද? ඉතින් එකතු කරන්න දක්ෂ වෙන්න ඕනේ. බලන්න 40ට අනුපූරකයක් වෙන කෙනෙක් ඉන්නව නේද? 40ට 50 එකතු වුණොත් පුතේ 90යි. එහෙනම් ඔන්න අනුපූරක ජෝඩුවක් හම්බුණා. ඒ ජෝඩුව තමයි LMN කෝණ ලකුණ දාන්න ඕනේ. හා නැත්නම් සහ ඒ වුණ වචනේ තමයි. LMN කෝණය සහ XYZ. ඔන්න දැක්කනේ ඒක කෝණ ලකුණ තියෙන්න ඕනේ උඩින්. එහෙනම් මේක කියවන්නේ LMN කෝණය හා XYZ කෝණය. මේ දෙන්න එකතු කරපුවාම 90ක් හැදෙනවා නම් ඔන්න අනුපූරක ජෝඩුවක්. තව බලන්න අනුපූරක ජෝඩුවක් ඉන්නවද කියලා. අපි බලමු මේ 36කුයි 54කුයි එහෙම එකතු කරලා 36ට 54ක් හරි 36ට 44ක් හරි 36ට එකතු කරලා බලමුද 54ක් 6යි 4යි 10න් බිඳු 1යි 5යි 3යි 8යි 9යි. හරියටම මෙන්න මේ 36යි 54යි එකතුවත් අංශක 90ක් වෙනවා. එහෙමනම් 36 අනුපූරකයේ 54යි 54 අනුපූරකයේ 30. තව කෝණ ජෝඩුවක් ඉන්නවා. PQR කෝණය PQR සහ ABC කෝණ ලකුණු දාන්න ඕනේ. අරයට ගන්න කෙනෙක් නෑ. මොකද 44 කියන්නේ දැන් 90ත් එක්ක 90න් අඩු වුණාම 44ක් සෑදෙන වෙන කෝණයක් මෙතන නෑ. මේ බලන්න 90කින් අර 44 අඩු වුණොත් 10න් 4ක් 6යි මෙතන 8න් 4ක් අංශක 46ක කෝණයක් මේ නෑනේ නේද? ඒ නිසා 46ක කෝණයක් තිබ්බනම් 44යි 46ත් එකතු කරලා පෙන්නන්න තිබ්බා. එහෙනම් අනුපූරක කෝණ ජෝඩුව මෙච්චරයි. දැන් අනුපූරක කියන වචනය යොදන්න තියෙන්නේ ඔන්න ඔයගේ අවස්ථා ටික සඳහා පමණයි. එහෙනම් මේ පිටුවේ තව එකවමත් එක ගානක් තියෙනවා පුතේ අනුපූරක වචනයේ යෙදෙන ගැටලුවක්. අපි බලමු ඒක මොකක්ද කියලා. අනුපූරක කෝණ යුගල් 3ක්. මේ රූප සටහනේ අනුපූරක කෝණ යුගල් 3ක් ලියන්න ඕනේ. අනුපූරක කෝණ යුගල් 3ක්. මෙතන සම්පූර්ණ කෝණයේ ඍජු කෝණයක්. මේ ඍජු කෝණය මෙතන A, මෙතන B, මෙතන C. මේක තව බෙදලා තියෙනවා රේඛා 3කට. D, E, F. මෙතනින් ලියන්න කියනවා අනුපූරක කෝණ යුගල් 3ක්. ජෝඩු 3ක්. හොඳයි. අපි බලමු පුතේ මෙන්න මේ පුංචි කෝණයයි මෙන්න මේ ලොකු කෝණයයි එකතු කළොත් අංශක 90ක් වෙනව නේද මේ? CBD ට DBA කෝණය එකතු කළොත් CBD DBA එහෙනම් එකක් තමයි CBD සහ CBD කෝණයට DBA කියන කෝණය එකතු කළොත් ඔන්න ඔය කෝණ දෙකේ විශාලත්වය අනුව ඒ කියන්නේ මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි ඔය දෙන්න එකතු කරපුවාම සම්පූර්ණ ඍජු කෝණයම සැපිරෙනවා. හොඳයි. තව එකක් තියෙනවා මෙන්න මේ කෝණය CBE කියන්නේ පුතේ මේ මැද එක්කින ඇරෙන්නේ මෙන්න මෙහා CBE. එතකොට CBE ට EBA මෙන්න මේ කෝණය එකතු කළත්
අංශක 90ක් වෙනවා. එහෙනම් දෙවෙනි අවස්ථාව තමයි CBE EBA CBE සහ EBA. නැවත බලන්න. මුලින්ම අපි ගත්තා CBD සහ DBA. එතකොට මේ සම්පූර්ණ ඍජු කෝණයම ලැබෙනවා. දෙවෙනි එක CBE සහ EBA. තව එකක් තියෙනවා දරුවනේ. ඒක තමයි මෙන්න මේ කෝණය. මෙන්න මේ ලොකු කෝණය. මේ කෝණය සහ මේ පුංචි කෝණය. එහෙනම් අනිත් එක CBF FBA. එකක් CBF සහ FBA නැත්නම් ABF කියන්නත් පුළුවන්. FBA. ටිකක් මේ ජ්‍යාමිතික පාඩම් අමාරු වෙන්න හේතුව තමයි සමහර දරුවන්ට දැන් මේක පැටලෙනවා. දැන් තව කෙනෙකුට ලියන්න තිබ්බා මේ පැත්තේ දන්නේ ABF සහ FBC කියලා. ABE සහ EBC කියලා. ABD සහ DBC කියලා. ඒ නිසා පොතේ මෙතන තියෙනවා අනුපූරක කෝණ යුගල් දෙකක්. එකක් මේ පොඩි කෝණයයි මේ ලොකු කෝණයයි. අනිත් එක මේ කෝණයයි මේ කෝණයයි. අනිත් එක මේ ලොකු කෝණයයි මේ පොඩි කෝණයයි. ඒක ලියන ආකාරය පුරුදු වෙන්න. මෙන්න අනුපූරක කෝණ යුගල් තුනක්. හොඳයි අපි එහෙමනම් පුතේ අද දවසේ ඉගෙනගත්ත පළවෙනිම කෝණ සම්බන්ධ වචනේ තමයි අනුපූරක කෝණ. අද අපිට මේ වගේ වචන ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. බලන්න. ඔන්න පළවෙනි එක හරියේ අනුපූරක කෝණ කියන එක අපි ඉගෙන ගත්තා. පුතාලගේ දෙවැනි පිටුවට පෙරලා බලන්න. එතනක් තියෙනවා පුතේ තව චූටි අභ්‍යාසයක්. අපි අභ්‍යාසයත් කරලා ඉමු බලන්න. පහත රූප සටහන් වල අනුපූරක කෝණ යුගලෙහි. එතකොට දීලා තියෙනවා මේ කෝණ ජෝඩුව අනුපූරකයි කියලා. අනෙත් කෝණේ සොයන්න කියලා. එහෙමනම් පුතේ මෙන්න මේ කෝණ ජෝඩුවේ අනුපූරකයි කියන්නේ මේ කෝණයේ සම්පූර්ණාංශක 90යි. ඉතින් එක පැත්තක් 72 නම් මේක සිම්පල්. එහෙනම් අහනවා ඉතිරි කෝණය හොයන්න. පුතාලා 90න් 72ක් යටින් යට ලියලා අඩු කරන්න එපා. මෙතෙන්දී පුතේ මේ කෝණය අනුපූරක කෝණයක් කියලා දීලා තිනවා. අපි සමීකරණයක් ලියනවා. A ධන 72 සමානයි අංශක 90. අංශක දාන්න ඕනේ සමීකරණයක් නිසා. මේ සමීකරණයේ දෙපසම 72 72 අඩු කරනවා. කල සමීකරණ ඉගෙන ගන්න තියෙන්නේ නේද? 72 72 ඉගෙන අඩු කරනවා. දැන් අපි ගිය සතියේ පරිමිතිය පාඩමේදීත් සමීකරණ යෙදීමේ පොඩි පොඩි ගණන් කතා කළා. මෙන්න බලන්න. මෙයාට මෙයා කැපිලා යනවා A. 90න් 72ක් 10න් 2ක් 8යි මෙතන 8 වෙනවා. 8න් 7ක් 1යි. අංශක 18යි. ඒ නිසා මෙන්න මේ පුංචි කෝණයේ අංශක 18ක් වෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ චතුරස්‍රයක් දීලා තිනවා. මේ චතුරස්‍රයේත් මේවා අනුපූරකයිලු. මේ 55 සහ මේ සිම්පල් m කියන කෝණ අනුපූරකයි කියලා දීලා තියෙනවා. එහෙනම් පුළුවන් m දාන 55 සමාන කරන්න අංශක 90ට මේ සමීකරණේ m උක්ත කරන්න නම් පුතාලා දෙපසින්ම 55ක් අඩු කරගත යුතුය. එතකොට එනවා මේ දෙන්නගේ එකතු 90 නම් මේ m කෝණයේ විශාලත්වය 10න් 5යි මෙතන 8 වෙනවා. 8න් 5ක් 3යි. එහෙනම් අංශක 35යි. හරි. දැන් ඔන්න අනුපූරක කෝණය ගැන අපි අනුපූරක කෝණ ගැන. අනුපූරක කෝණය කියලා ඒක වචනෙන් කතා කරන්නේ පුතේ. මේක කතා කරන වචනේ අනුපූරක කෝණ මේ බහු වචන අර්ථයෙන් තියෙන්නේ. කොයි වෙලාවකත් අනුපූරක කෝණය කියලා නෙමෙයි කතා කරන්නේ. අනුපූරක කෝණ. ඒකට අනුපූරක වෙන්න දෙන්නෙක් ඕනේ. එක්ක ඊට වඩා වැඩි ගන්නක් ඕනේ. දැන් මේක කෝණ 4කට හරි බෙදලා තිබ්බොත් අපි කියනවා මේ කෝණ වලට අනුපූරක කියලා. එකතුව අංශක 90ක් වන කෝණ අනුපූරක. දැන් පුතාලාට තියෙනෝනේ මේ වගේම තවත් අලුත් වචනයක් බලන්න. මේ වචනේ මීට කලින් පුතාලා හතේදී අහලා නැහැ. ඔන්න අදේ වචනය අලුතෙන්ම කනට දා ගන්නවා. බලන්න මොකද්ද වචනේ කියලා. පරිපූරක කෝණ. පරිපූරක. දැන් ගණිතයේ මේ වචන දැනන් ඉන්න ඕනේ. පරිපූරක කෝණ. දැන් ඉදිරි පාඩම් වලදී මේක දැනන් ඉන්න ඕනේ. මොකද්ද පරිපූරක කෝණයක් කියන්නේ? පරිපූර්ණ වෙලා කෝණය පරිපූර්ණ වෙලා. එහෙනම් පොතේ පරිපූරක කෝණයක් කියලා කියන්නේ බලන්න ඉදිරියෙන් දීලා තිනවා. කෝණ යුගලයක ඓක්‍ය අංශක 180ක් වන්නේ නම් එම කෝණ යුගල පරිපූරක කෝණ යුගලක් ලෙස හැඳින්වේ. පුතාලා දන්නවා අංශක 180ක් වෙන්නේ 92 2ක්. හරියට 92 2ක්. ඒ කියන්නේ සරල කෝණයක්. මෙන්න මේ සරල රේඛාවක් මත පිහිටි සරල කෝණයක් අංශක
80යි. එහෙනම් කිසියම් කෝණ දෙකක් එකතු කරපුවාම හරියටම 180ක් ලැබෙනවා නම් අපි ඒවට කියනවා පරිපූරක කෝණ. එහෙනම් බලන්න පරිපූරක කෝණ වලට පුංචි සටහනක් තියෙනවා. මෙතන දීලා තියෙනවා ABC කියලා සරල රේඛාවක්, මෙතන D කියලා තව රේඛාවක් DB. මෙතන 135යි, මෙතන අංශක 45යි. අපි බලමුද මේ දෙන්න එකතු කළා. 135යි 45යි එකතු වුණොත් 5යි 5යි 10න් බිඳුව 1යි. 3යි 1යි 4යි 4යි 8යි. අංශක 180. එහෙනම් මෙන්න මේ කෝණ ජෝඩුව අංශක 180යි. එහෙමනම් පුතේ අපි බලමු මේ සටහන. අහනවා මෙතන ABD DBC. බලන්න මේ කෝණ දෙකේ විශාලත්වය. ABD කියන්නේ 135යි. DBC කියන්නේ අංශක 45යි. පුතාලා දන්නවා මේ දෙන්නගේ එකතුව හරියටම අංශක 180යි. බලන්න ඒ නිසා මොකද්ද මේ හිස්සනට එන්නේ කියලා. එම නිසා ADB සහ DBC කෝණ මොකද්ද යෙදෙන වචනය? එම නිසා ABD සහ DBC මෙන්න මේ කෝණ මෙතන හිස්සනට ලියා ගන්න වෙන්නේ පුතේ පරිපූරක කෝණ වේ. පරිපූරක කෝණ වේ. පරිපූරක කෝණ වේ. එකතුව 90ක් වුණොත් අනුපූරක, එකතුව 180ක් වුණොත් පරිපූරක. එහෙමනම් බලන්න පුතාලා ඔයාලට තියෙනවා මෙන්න මේ යටතේ අංක 5 ගාන 5 වෙනි ගාන. දැන් ඔන්න අපි දෙවෙනි වචනයත් ටිකක් තේරුම් අරගත්ත බලමු කීයේදී. මෙන්න මේ විදිහට සරල රේඛා දෙකක් අපිට ඡේදනීය වෙච්ච රූප සටහනක් ගත්තොත් AB සහ CD. මේ සරල රේඛා දෙක හරියටම ඡේදනීය වෙච්ච ලක්ෂ්‍යය O. එහෙනම් මෙතන පරිපූරක කෝණ, පරිපූරක වන කෝණ ලියන්න පුළුවන් යුගල් 4ක්. යුගල් 4ක් ලියන්න පුළුවන්. පරිපූරක කෝණ ජෝඩු 4ක්. පුතාලා හිතන්න මම මේකට අංක දාගත්තා කියලා මෙහෙම. ඔන්න අංක දාගත්තා 1 2 3 4. මම පුතාලගෙන් අහනවා 1 සහ 2 කෝණ පරිපූරකද? 1යි 2යි කෝණ දෙක එකතු 180. එහෙනම් 1 සහ 2 පරිපූරක. ඊළඟට 2 සහ 3 කෝණ පරිපූරකද කියලා හො 2 3. 2 මේ කෝණය 3 මේ කෝණය. එහෙනම් සරල රේඛාවක් මතින් නම් 2 හා 3 කෝණ පරිපූරක. ඊළඟට මම අහනවා මෙතනින් මේ දෙක 3 සහ 4 කෝණ පරිපූරකද? 3යි 4යි. ඔව්. එහෙනම් 3 හා 4 පරිපූරකයි කියලා ලියන්න පුළුවන්. ඊළඟට මම අහනවා 1 සහ 4 පරිපූරක වෙනවද? ඔව්නේ. 1 සහ 4 කියන්නේ සරල රේඛාවක් මත පිහිටි කෝණ දෙකක් මේ දෙන්නගේ එකතු. එහෙනම් අනිත් එක 4 එක ලියන්න නැතුව අපිට ලියන්න පුළුවන් 1 සහ 4. දැන් අපි ඔහොම ඉලක්කම් වලින් දීලා බෑපුති. මම මේ පුතාලට පෙන්වුවේ මේකේ සරල බව. දැන් පුතාලා ඔය වෙනුවට කෝණේ නම් කරන්න ඕනේ. හරි. එහෙනම් දැන් මම මේ අංකත් අයින් කරන්න. ඔයාලා දැක්කා මේ ක්‍රියාවලිය. හරි. දැන් අපි බලමු මොනවද මේ අවස්ථා. එහෙනම් පළවෙනි එක බලන්න පුතේ AOC COB. මම මෙතන දාගන්නකො 1 2 කියලා ඔන්න. AOC COB. ඒක ලියලා තියෙනවා. AOC හා COB. මෙන්න මේ කෝණ දෙක එකතු 180යි. ඊළඟට අපි ලියමු මෙතන 2 මෙතන 3 දාලා COB හා BOD. බලන්න පුතේ මේ COB හා BOD. ඒ කියන්නේ මේ කෝණය මේ කෝණය. COB හා BOD. ඊළඟට පුළුවන් 3 සහ 4 මේ කෝණ දෙක ලියන්න. ඒක ලියමු අපි BOD හා DOA. BOD සහ DOA මේ කෝණ දෙක. එහෙනම් BOD DOA. BOD හා DOA. අවසාන මේක අපි ලියනවා පුතේ 4 එක වෙනුවට 1 4 ලියන්නත් පුළුවන්. මොකද 1 4? C මෙහෙමනේ පුතේ මේ අංක එක කෝණය COA කිව්වත් එකයි AOC කිව්වත් එකයි. 4 කෝණය AOD කිව්වත් එකයි DOA කිව්වත් එකයි.
අපිට පහසු ක්‍රමයට ලියා ගමු. එන එකක් COA සහ AOD. COA සහ AOD. සහ කිව්වත් හා කිව්වත් එකම අදහසනේ පුතේ නේද? හා. හරි. මෙයා එන COA සහ AOD. නැත්නම් DOA සහ COA. ඕනම ආකාරයක නම් කරන්න පුළුවන්. ඕන බලන්න පුතේ පරිපූරක වෙන තැන්. හරිනේ. ඕන මම දැන් මෙතනින් පෙන්නනවා. මේ බලන්න. මම මේ පැත්ත වැහුවොත් මේ කෝණ දෙක එකතු 180යි. මේ කෝණ දෙක එකතු 180යි. මේ කෝණ දෙක එකතු 180යි. මෙන්න මේ කෝණ දෙක එකතු 180යි. එහෙනම් මේ රූප සටහනේ තියෙනවා පුතේ පරිපූරක කෝණ යුගල් 4ක්. යුගල් 4ක්. දැන් අපි බලමු මේ අනුව තියෙන 6 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. අහනවා ඒකේ පළවෙනි එක අංශක 100ෙහි පරිපූරකය කවුද කියලා. ඊළඟට 2 3 අංශක 75ෙහි පරිපූරකය නැත්නම් පරිපූරකය වන කෝණය කිව්වත් හරි. අංශක 8ෙහි පරිපූරකය අංශක 89ෙහි පරිපූරකය. රැවටෙන්න එපා පුතේ. දැන් අනුපූරකය කියන්නේ මීට කලින් කතා කරලා දිනවා. දැන් අපි කතා කරන්නේ පරිපූරකේ. නම් පරිපූරකයක් වෙන්නේ පුතේ 100 අනිත් පරිපූරක කෝණය හොයන්නේ 180ක් වෙන්න 100ට තව කොච්චරක්ද මදි බලන්න. එහෙනම් මේ හතරටම පුතාලා පොඩි අඩු කිරීම ටිකක් කරගන්න. 100 පරිපූරකය හොයනවා නම් 180ෙන් 100ක් අඩු කරන්න බලන්න අංශක 80. එහෙනම් 100ට 80ක් එකතු වුණොත් 180. එහෙනම් 100ක් තියෙනවා නම් කිසියම් තැනක කෝණය ඒකේ පරිපූරකය වෙන කෝණය 80යි. දෙන්නගේ එකතුව 180යි. අංශක 8ෙහි පරිපූරකය හොයන්න 180ක් වෙන්න 8ට තව කොච්චරක්ද මදි බලමු. 10න් 8ක් 2යි 7යි 1යි. 172යි. එහෙනම් අංශක 8ේ පරිපූරකය 172යි. අංශක 75ේ පරිපූරකය හොයන්න 180න් 75ක් අඩු කරනවා. 10න් 5 5යි 7න් 7 බිඳුවයි 1යි. අංශක 105යි. හරිනේ පුතේ මේ දෙන්න නැවත එකතු කළොත් 180ක් හැදෙන්න ඕනේ. අංශක 89 පරිපූරකය. එහෙනම් 180න් 89ක් අඩු කරනවා 10න් 9ක් 1යි. මෙතන 7යි 17න් 8ක් 9යි. අංශක 91යි. සමහර දරුවන්ට විභාගෙදී මේ අනුපූරක පරිපූරක පැටලෙනවා. එහෙනම් පුතේ අපි දැන් ඔන්න අද දවසේ කතා කරපු දෙවන වචනයක් ඉගෙන ගත්තා. එහෙනම් මොකක්ද? පරිපූරක කෝණ. දැන් බලන්න පාඩමිය වෙනකොට මේ ඔක්කොම කටපාඩමේ තියෙනවා. අනුපූරක කෝණ කිව්වේ පුතේ කිසියම් කෝණ දෙකක එකතු 90ක් වෙනවා නම් එතෙන්ට කිව්වා අනුපූරක කෝණ. කිසියම් කෝණ දෙකක් එකතු කරපුවාම 180ක් හැදෙනවා නම් එතෙන්ට අපි කිව්වා පරිපූරක කෝණ යුගලක් කියලා. දැන් එහෙමනම් මේ පිටුවේ දෙවන පිටුවේ තියෙනවා පුතාලට තව පුංචි ගණන් දෙකක් රූප සටහන් වගින් අන්න එතනින් අපි තව දුරටත් අනුපූරක පරිපූරක වචන ඉගෙන ගමු. ඔන්න බලන්න අනුපූරක පරිපූරක වචන පළවෙනි රූප සටහන තමයි මේකේ අංක 7 යටතේ තියෙන රූප සටහන. මෙන්න මෙහෙම දීලා තියෙනවා පුතාලා චතුරස්‍රය. මේක චතුරස්‍රයක්. මොකක් හරි චතුරස්‍රයක්. මේ කෝණය 110යි. මේ කෝණය 43යි. මේක 47යි. මේක 70යි. මේක අංශක 63යි. මෙතන අංශක 27යි. P Q R S. පළවෙනිම අහන ප්‍රශ්නය තමයි අනුපූරක කෝණ යුගල් දෙකක් ලියන්න. ඔන්න අනුපූරක කෝණ යුගල් දෙකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ එකතු 90ක් වෙන යුගල් දෙකක්. හොඳට බලන්න පුතේ මෙතන 90ක් වෙන අවස්ථාව තියෙන්නේ කොහොමද? බලන්න පරීක්ෂා කළා මෙන්න මේ දෙන්න එකතු කළා 43ට 47 එකතු කරන 7යි 3යි 10යි බිඳු 1යි 4යි 4යි 8යි 9යි. එහෙනම් පුතේ හරියටම මේ දෙන්නගේ එකතුව 90ක් වෙනවා නම් මේ කෝණය ඍජු කෝණයක් වෙනවා. එහෙනම් PQR ඍජු කෝණයක් වෙනවා.
එහෙනම් අනුපූරක කෝණ වන්නේ මෙන්න මේ දෙන්න. අපි P ගෙන් පටන් අරන් ලියමු. PQS SQR. එහෙම නැත්නම් PQS RQS. PQS සහ PQS සහ SQR. SQR ඔන්න එක අනුපූරක ජෝඩුවක් ලියුවා. හරිනේ මේ දෙන්නගේ එකතුව 90යි. පුතාලා බලන්න මෙන්න මේ දෙන්නගේ එකතුව කීයද කියලා. 27යි 63යි 7යි 3යි 10යි 0යි 6 2 8 1 9 90යි. එහෙනම් මෙතනත් හැදෙන්නේ ඍජු කෝණයක්. එහෙනම් තව ජෝඩුවක් ඉන්නවා කවුද? PSQ සහ QSR නැත්නම් පුතාලා ලියන්න තිබ්බා RQS කියලා. RSQ. එහෙනම් අපි ලියුවා මොකද්ද? PSQ සහ QSR. එතකොට මෙන්න කෝණ දෙක. හරිනේ. මේ දෙන්නත් අංශක 90යි. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ? අහනවා මේකේ දැන් පරිපූරක කෝණ යුගල් දෙකක්. එහෙනම් පරිපූරක කෝණ යුගල්. පරිපූරක කෝණ යුගල් දෙකක් ලියන්න කියලා. බලන්න පුළුවන් වේද කියලා. පරිපූරක කියන්නේ පොතේ දෙකේ එකතුව 180ක්. පුතාලා බලන්න මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි එකතු වුණොත් කීයද? 110යි 70යි එකතු වුණොත් 0යි 8යි 1යි. එහෙනම් මේ දෙන්නගේ එකතුව 180. එහෙනම් එක ජෝඩුවක් තමයි අපි මේ පැත්තෙන් ගමු ඕන. SPQ මේ කෝණේ නම් කරන්නේ SPQ නැත්නම් QPS. ඕන ලියන්න පුළුවන් පුතාලට QPS. මේ ලකුණු කලේ S කෝණේ. QPS මේ පැත්තේ ඕනම් පුළුවන් QRS නැත්නම් SRQ. අපි ලියමුකෝ QRS සහ QRS. මේක හරි සරලයි පුතේ. එකක් තමයි මේ QPS කියන Q කෝණය. අනිත් කෝණය තමයි QRS කියන R කෝණය. ඔන්න ඔය කෝණ දෙකේ එකතුව 110යි 70යි 180යි. ඒ විතරක් නෙමෙයි පුතේ දැන් පුතාලා ඉස්සෙල්ලා එකතු කළා නේද? මෙතන කෝණේ අංශක 90ක් ආව නේද? එහෙනම් මේ PQR කියන්නේ අංශක 90යි. මෙතන කෝණයත් 90යි. ඉතින් මේ ලොකු කෝණ දෙක එකතු කළත් මෙතන 90යි මෙතන 90යි 90යි කීයද? 180යි. එහෙමනම් පුතේ ඔයාලට පුළුවන් ලියන්න මෙන්න මේ ලොකු කෝණ දෙකත් පරිපූරක වෙනවා. මෙතන 90යි මෙතන 90යි. එහෙනම් ඒකට අපි ලියමු පුතේ නමක් PQR සහ PQR සහ PSR. ඔන්න මේ කෝණ දෙකත් මොකද වෙන්නේ? PQR සහ PSR මේ කෝණ දෙකත් පරිපූරක වෙනවා. මේ දෙන්නත් 180යි පරිපූරක, මේ කෝණ දෙකත් 180යි 90යි පරිපූරක. මේ විභාගයකදී මේ වගේ ප්‍රශ්නයක් අහනකොට අපි අතරමං වෙනවා මේ වචනේ දැනන් හිටියේ නැත්තම්. හරි. ඔන්න අනුපූරක ලිව්වා පරිපූරක ලිව්වා. ඊළඟට පුතාලට තව එක ගානක් තියෙනවා මේ අනුපූරක පරිපූරක යෙදෙන ඔය රූප සටහනේ බලමු අහන ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න දැන් අපිට දැනුම තියනවද කියලා. මේ AB කියන්නේ සරල රේඛාවක්. ඒක දීලා තිනවා. AB යනු සරල රේඛාවකි. මෙන්න මේ පැත්තේ තියෙනවා ඍජු කෝණයක්. මෙතන තියෙනවා x අංශක 45. මෙතන අංශක C ලක්ෂය. මෙතන ඒක විශාලත්වය අංශක 135යි. මෙතන y. A B D E F මෙතන C. දැන් අහනවා ප්‍රශ්න හතරක්. ඒ හතරට උත්තර දෙන්න ඕනේ. පළවෙනි එක. y එකතු කිරීම 135. y එකතු කිරීම 135. මෙන්න මේක අහනවා. හි අගය කීයද? ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙකේ විශාලත්වය 135 කියන්නේ මේ කෝණේ, y කියන්නේ මේ කෝණ. මෙන්න මේ කෝණ දෙකේ විශාලත්වය
AB සරල රේඛාවක් නම් පුතේ මේ කෝණය සරල කෝණයක් වෙනවා. එහෙනම් උත්තරේ ලියන්න ඕනේ විශාලත්වය අංශක 180යි. හරි නේද පුතේ? y ධන 135 කීයද කියලා අහපුවා මේකේ අගය 180යි. දෙක y හි අගය කීයද? පුතාලා මේක හදලම දාන්න මෙතන සමීකරණ විසඳන්න අපිට ඉන්නේ y වල අගය ගන්න පුතේ 180න් 135ක් අඩු කරනවා. 180න් 135ක් අඩුනොත් 10න් 5 5යි. මෙතන දුන්නාම 7යි 7න් 3ක් 4යි මෙතන බිඳ. එහෙනම් අංශක 45යි. මෙයා 135යි නම් මෙයා කෝණයේ අංශක 45යි. අඩු කරලා ගත්තේ. තුන්වෙනි ප්‍රශ්නය අහනවා x අගය සෙවීම සඳහා සමීකරණයක් ලියන්න. තුන්වෙනි එක කියන්නේ පුතේ x වල අගය සෙවීම සඳහා සමීකරණයක්. පුතේ මුලින්ම සඳහන් වුණා AB සරල රේඛාවක් කියලා. මේ සරල රේඛාව නම් මේ සරල රේඛාව මත පිහිටන මෙන්න මේ කෝණ සියල්ලම එකතු කළොත් අංශක 180ක් එනවා. මොකද ඒක සරල කෝණයක් නිසා මේක පරිපූර්ණක වෙනවා මේ කෝණ තුනේ එකතු. එහෙනම් x ධන 45 ධන 90 සමීකරණයක් ලියමු. x ධන 45 ධන 90 සමානයි 180යි. මොකද මේක සරල කෝණයක් නම් සරල රේඛාවක් නම් මේ තුන් දෙනාගේ එකතු 180යි. අපිට පුළුවන් මෙන්න මේ සමීකරණයක් විතර විසඳන්න 90යි 45යි එකතු වුණොත් 5යි 0යි 5යි 9යි 4යි 13යි. මෙන්න සමීකරණේ පුතාලා 7ේදී ඉගෙනගෙන තියෙනවා මේ මට්ටමට දෙපැත්තෙන්ම 135ක් 135ක් අඩු කරනවා. අඩු වෙනකොට 135 ඉවත් වෙලා x ලැබෙනවා 180න් 35 10න් 5ක් 5යි. 7 වෙනවා 7න් 3ක් 4යි එකෙන් එකක් බිඳුවයි. ඒක ලියන්න ඕනේ. එහෙනම් මෙන්න උත්තරේ x අංශක 25යි. x වල විශාලත්වය අංශක 25යි. තුන්වෙනියට අහනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි ACD සහ BCE බලමු මේ කවුද කියලා. ACD කියන්නේ මෙන්න මේ කෝණය. BCE කියන්නේ මෙන්න මේ කෝණය. හරි මම දැන් අනිත් ටික මකලා මේක ඔයාලට හොඳට පැහැදිලි කරලා පෙන්නන. මෙන්න මේ කෝණ යුගල පරිපූරක කෝණ වෙනවද කියලා අහනවා. පොඩි පාට චෝක් කැල්ලක් අරන් මම පුතාලට මේක පෙන්නන්නම්. ACD කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය. මේ දෙක පරිපූරක වෙනවද? මේ කෝණයයි මේ කෝණයයි පරිපූරක වෙනවද කියලා අහනවා. අපි බලන්න ඕනේ පුතේ මෙතන කෝණය කීයද 135යි. x කෝණය කීයද? අපි x වල තියෙන අංශක 45යි. අපි බලමු එකතු කරලා නැවත 5යි 5යි 10න් බිඳු 1යි 3යි 1යි 4යි 4යි 8යි මෙතන 1යි. හරියටම 180යි. එහෙනම් පුතේ මෙන්න මේ දෙන්න එකතු කළාත් 180ක් වෙනවා නම් එහෙනම් මෙන්න මේ කෝණ දෙකත් පරිපූරක කෝණයක් වෙනවා. එහෙමනම් උත්තරේ මොකද්ද පුතේ? මෙන්න මේ කෝණ පරිපූරක කෝණ යුගලක් වේද කියලා අහනවා. එතකොට අපි ලියනවා උත්තරේ මොකද්ද? ඔව් නැත්තම් වේ. ඔව් කියලා ලියන්නත් පුළුවන්, වේ කියලා ලියන්නත් පුළුවන්. හේතු දක්වන්න. එතකොට මොකද්ද පුතේ ඔයාලා හේතු දක්වන විදිය? හේතු දක්වන්න. දැන් නිකන් පරිපූරක වේ කියලා කියන්න ඕනේ. මොකද්ද හේතුව? ලියනවා හේතුව ලියනවා පුතේ කෝණ දෙකෙහි එකතුව. කෝණ දෙකෙහි එකතුව අංශක 180ක් වන නිසා. ඔන්න හේතුව. මේ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වන නිසා තමයි මේක පරිපූරක කෝණ යුගලක් වෙන්නේ. හරි. එහෙනම් පුතේ දැන් අපි අනුපූරක සහ පරිපූරක කියන කෝණ දෙක කොහොමද යෙදෙන්නේ කියලා ඉගෙන ගත්තා. මතකයිනේ? අනුපූරක කෝණ යුගලක් කියන්නේ එකතු අංශක 90ක් වෙන පරිපූරක කෝණ යුගලක් කියලා කියන්නේ එකතු අංශක 180ක් වන. දැන් පුතාලට එහෙමනම් ඊළඟ තුන්වෙනි පිටුවේ තියෙනවා තවත් ඉගෙන ගන්න අලුත් වචනයක්. දැන් මේ වචන අලුත් පුතාලට 7ේදී ඉගෙන ගත්තේ නැති වචන. මොකද්ද බලන්න මේ වචනය? බද්ධ කෝණ. බද්ධ කෝණ. බද්ධ කියන වචන නම් අපි අහලා තියෙනව නේද? බද්ධ පැල තවන්නේ බද්ධ කරපු පැල කියනවා බද්ධ. නේද? අපි කියන්නේ අවයව බද්ධ කරනවා කියලා.
බද්ධ කෝණ. කෝණත් බද්ධ වෙනවා. කොහොමද කෝණයක් බද්ධ වෙන්නේ කියන එක බලමු. හොඳයි. බලන්න පුතේ ඔයාලට මේ බද්ධ කියන වචනයට දීලා තියෙනවා මෙහෙම. පොදු බාහුවක් සහ පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුවෙන් දෙපස පිහිටි කෝණ යුගලක් බද්ධ කෝණ වේ. පුතේ ඔන්න බලන්නකෝ. බද්ධ කෝණ වෙන්න තියෙන්න ඕනේ පොදු බාහුවක් තියෙන්න ඕනේ පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ. දැන් මේ බලන්න. මම මෙහෙම කෝණ දෙකක් අඳිනවා. මම මේ සිම්පල් A සහ සිම්පල් B කෝණ දෙක ගත්තොත්. A කෝණයේ බාහු දෙක මේ දෙක B කෝණයේ බාහු දෙක මේ දෙක. එතකොට මේ දෙකටම පොදු බාහු නැද්ද? තියෙනවද? මෙන්න මේ බාහුව Aටත් අයිති Bටත් අයිති. එතකොට මේ දෙන්නටම පොදු බාහුවක් තියෙනවා. හැබැයි තිබ්බට මෙතන ශීර්ෂය එකක් මෙතන ශීර්ෂය එකක් මේ දෙන්නගේ ශීර්ෂ දෙක වෙනස්. එහෙනම් මේකේ පොදු බාහුවක් තියෙනවා. හැබැයි පොදු ශීර්ෂයක් නැහැ. එහෙනම් මේක බද්ධ කෝණ වෙන්නේ නැහැ. හොඳයි මම මෙන්න මෙහෙම කෝණ දෙකක් අඳිනවා. A සහ B කෝණ. A කෝණයට තියෙන බාහු දෙක මේක B කෝණයට තියෙන බාහු දෙක. එහෙනම් මේකේ පොදු බාහු නැහැ. හැබැයි මේ දෙන්නටම තියෙනවා මොකද්ද පොදු ශීර්ෂය. මේ තියෙන පොදු ශීර්ෂය. එතකොට A කෝණයටත් මේක ශීර්ෂය තියෙනවා B කෝණයට ශීර්ෂය. නම් පොදු ශීර්ෂයක් තිබ්බට විතරකුත් බෑ. පොදු බාහුවක් විතරක් තිබ්බත් බෑ පොදු ශීර්ෂයක් තිබුණත් බෑ. සමහර දරුවන්ගෙන් ඇහුවොත් විභාගෙදී මෙන්න මේක බද්ධ කෝණ වෙනවද? ඔව් කියනවා. මෙන්න බලන්න. මම ඔයාලට මේක නම් කරන්නම් මෙහෙම. ඔයාලගෙන් මං අහනවා AOB හා AOC බද්ධ කෝණ වේද? සමහර ළමයි දැක්ක ගමන් කියනවා ඔව් බද්ධ කෝණ වෙනවා කියලා. බලන්න පුතේ AOB කියන්නේ මෙන්න මේ කෝණය. ඊළඟට කියනවා AOC කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණ දෙක බද්ධ කෝණ වෙනවද කියලා අහනවා. එකක් AOB අනිත් එක AOC. බලමු මේකට පොදු බාහුවක් තියනවද? ඔව්. මේ දෙකේම පොදු බාහුව තමයි කවුද? AO. පොදු බාහුව AO. මේ දෙන්නටම පොදු ශීර්ෂයක් තියෙනවා. ඔව්. එහෙනම් බලන්න මේ AOB ගෙත් AO බාහුව තියෙනවා පොදු ශීර්ෂය B. මේ O. ඊළඟට AOC ගත්තත් පොදු බාහුවක් තියෙනවා. මේ දෙන්නටම AO පොදුයි. AOB කෝණයටත් AOC කෝණයටත් AO බාහුව පොදුයි. පොදු ශීර්ෂයකුත් තියෙනවා. එහෙනම් මේකට පොදු බාහුවකුත් තියෙනවා පොදු ශීර්ෂයකුත් තියෙනවා. හැබැයි පුතේ මේක බද්ධ කෝණ වෙන්නේ. දැන් බලන්නකො මොකද්ද සටහන කියලා. පොදු බාහුවක් සහ පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුවෙන් දෙපස පිහිටි කෝණ. එහෙනම් මේ පොදු බාහුවෙන් දෙපැත්තේ පිහිටි කෝණ තමයි පුතේ බද්ධ කෝණ වෙන්නේ. එහෙනම් ඔන්න බලන්න පුතේ ඔයාලගේ මේ දීලා තියෙන සටහන P Q R S. එතකොට බලන්න මේකේ මොකද්ද පුතේ මේ කෝණ දෙකේ පොදු බාහුව. පොදු බාහුව විදිහට ගන්න පුළුවන් මොකද්ද? පළවෙනියෙන් අහනවා මේකේ පොදු බාහුව. QR පොදු බාහුව ගන්න පුළුවන් QR කියලා ගන්න පුළුවන්. QR පොදු බාහුව. දැන් මේකේ පොදු බාහුව වුණා නම් BO එතකොට හරි. දැන් මෙහෙම නැතුව මේක බද්ධ කෝණ වෙනවද? නෑ. හැබැයි පුතේ මෙහෙම ගත්තොත් AOB සහ BOD C කියලා ගත්තොත් එතකොට පොදු බාහුවෙන් දෙපස පිහිටි කෝණ. එතකොට බද්ධ කෝණ වෙනවා. එහෙනම් මෙතන බලන්න පොදු බාහුව තමයි QR. එහෙනම් බලන්න මේකේ පොදු බාහුව QR. පොදු ශීර්ෂය කුමක්ද? පොදු ශීර්ෂය Q. එහෙනම් බලන්න බද්ධ කෝණ යුගල කුමක්ද? මේකේ බද්ධ කෝණ යුගල වෙන්නේ පුතේ පොදු බාහුවෙන් දෙපස පිහිටන. එහෙනම් PQR හා PQR සහ RQS. හරි නේද? පොදු බාහුවෙන් දෙපස පිහිටන්න ඕනේ. එහෙනම් අන්න ඒවට තමයි පුතේ කියන්නේ මොනවද? බද්ධ කෝණ. එහෙනම් හොඳට බලන්න බද්ධ කෝණයක් කිව්වම මේ කාරණා තුනම සපිරෙන්න ඕනේ. පොදු බාහුවක් තියෙන්න ඕනේ, පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ, පොදු බාහුවෙන් දෙපස සෑදෙන්න ඕනේ. දැන් එහෙනම් පුතේ ඔන්න ඔයාලා තවත් අලුත් වචනයක් ඔයාලගේ ගණිත වචන කොටට එකතු වුණා. ඒ තමයි මොකද්ද? බද්ධ කෝණ. නම් බද්ධ කෝණ කියලා කියන්නේ
පොදු බාහුවක් තිබී පොදු බාහුවක් සහ පොදු ශීර්ෂයක් තිබී පොදු බාහුවෙන් දෙපස සෑදුනා වූ කෝණ තමයි බද්ධ කෝණ. දැන් එහෙනම් පුතාලට තියෙනවා මෙතන උදාහරණ 3ක්. අන්නේ උදාහරණ 3 තියෙන බද්ධ කෝණ ලියමු. ඔතන තියෙන බද්ධ කෝණ මොනවද කියලා ලියන්න ඕනේ. බලන්න දරුවනේ සරලම ගානක් තියෙනවා පළවෙනි. මෙහෙම සරල රේඛාවක් තියෙනවා මෙහෙම තව රේඛාවක් තියෙනවා. එතකොට බලන්න මේ BD කියන්නේ පොදු බාහුව. මේ දෙපැත්තේ කෝණ දෙකට පොදු බාහුව BD. පොදු ශීර්ෂය B. පොදු බාහුවෙන් දෙපස. එතකොට මේකෙන් මේ පැත්තෙත් මේකෙන් මේ පැත්තේ මේ පොදු බාහුවෙන් දෙපස හැදෙන්නේ. මේ පැත්තේ මේ පැත්තේ පොදු බාහුවෙන් දෙපස මේ පැත්තේ මේ පැත්තේ. එහෙනම් මෙන්න මේ බද්ධ කෝණ යුගල නම් කරන්න පුළුවන්. මොනවද මේකේ බද්ධ කෝණ වල එකක් තමයි ABD සහ DBC. මේකේ ওই ලක්ෂණ තුනම තියෙනවා. පොදු බාහුවක් තියෙනවා DB, පොදු ශීර්ෂයක් තියෙනවා, පොදු බාහුවෙන් දෙපස සෑදෙන කෝණ. මේ පොදු බාහුවේ මේ පැත්තේ සහ මේ පැත්තේ. බලන්න ඊළඟ රූප සටහන. මෙතන තියෙනවා පුතාලට බද්ධ කෝණ ජෝඩු දෙකක් ලියන්න. L P M N. එකක් තමයි මෙන්න මෙතන මේ තියෙන කෝණේ පොදු බාහුව වුණොත් මෙන්න මේ මැද රේඛාව මේ දෙපැත්තේ හැදෙන කෝණ දෙක බද්ධ කෝණ. මේ බාහුවෙන් දෙපස හැදෙන කෝණ දෙක. මොකද පොදු ශීර්ෂයයි පොදු බාහුවයි දෙපස හැදෙන මේ දෙක. මෙතනත් ඒ වගේ තමයි මෙන්න මේ කෝණයයි මේ කෝණයයි බද්ධ කෝණ වෙනවා. මොකද පොදු ශීර්ෂය P පොදු බාහුව PN දෙපස හැදෙන. එහෙනම් මෙතන ලියන්න පුළුවන් පුතේ කෝණ ජෝඩු දෙකක් තියෙනවා. එකක් අපි මේ දෙන්න ලියමු බද්ධ කෝණ LNP LNP සහ LNP සහ PNM PNM. හරි නේද? LNP සහ PNM මෙන්න බද්ධ කෝණ ජෝඩුවක්. යුගලක්. තව මෙතනක් තියෙනවා මේ කෝණ දෙක බද්ධ කෝණ. එහෙනම් NLP NLP වැරදුනා පුතේ. NLP නෙමෙයිනේ. මේ කෝණ දෙක ලියන්න ඕනේ. NPL NPL සහ NPM NPM. පුතාලට මේක කොයි පැත්තට නම් කරත් එකයි. මේක NPM කිව්වත් එකයි MPN කිව්වත්. එහෙනම් මෙන්න මේ ජෝඩුවත් පුතේ බද්ධ කෝණ මේ NPL NPM නැත්නම් LPN NPM. මෙන්න මේ කෝණ දෙකත් බද්ධ කෝණ. මේ දෙන්නත් බද්ධ කෝණ මේ දෙන්නත් බද්ධ කෝණ. පොදු බාහුවෙන් දෙපස පිහිටි නිසා. හොඳයි බලන්න මෙන්න බද්ධ කෝණ යුගල් 4ක් ලියන්නලු. මේ බලන්න. මේ රූප සටහනේ බද්ධ කෝණ යුගල් 4ක් ලියන්න ඕනේ. A B C D. පුතාලා මේක පාඩමක් විදිහට මේ විදිහට ඉගෙන ගන්නේ නැතුව අපි හිතමු මේ පාඩමට කිසිම ඕගොල්ලෝ සම්බන්ධ වීමක් නැතුව මේ පාඩම අහන් හිටියෙත් නෑ බලන් හිටියෙත් නෑ. මේ පාඩමේ කිසිම දෙයක් ඕගොල්ලෝ අහන්නේ බලන්නේ නැතුව ඕගොල්ලන්ට එකපාරම දෙනවා මෙන්න මේ පැවරුම දීලා කියනවා හරි. මේවාට උත්තර සපයන්න කියලා. එහෙනම් පොතේ ඕගොල්ලෝ මේ බද්ධ කෝණ කියන්නේ මොකද්ද? පරිපූරක අනුපූරක කියන්නේ මොකද්ද කියන එක අහලවත් නැත්නම් මේවට ලියන උත්තර මොනවා වෙයිද? නේ මොන බොරු ලියයිද? ඒ නිසා සරල පාඩමක් වුණත් පුතේ සිද්ධාන්ත අවබෝධ කරන් ඉන්න ඕනේ. දැන් මේ වචන හරියට අවබෝධ කරගන්න. මම දැන් පුතාලගෙන් අහනවා මේකේ බද්ධ කෝණ යුගල 4ක් එන්නේ කොහොමද කියලා. බද්ධ කෝණ ජෝඩු 4ක්. හොඳට බලන්න පුතේ මෙන්න මේ මම ඉස්සෙල්ලාම ඔයාලට මේ පාට චෝක් කැලක් යොදන්න මේ තැඹිලි පාට ටිකක් දුරට පේනවත් මදි වෙයි. මෙන්න බලන්න පුතේ. මෙන්න මේ පොදු බාහුව විදිහට ගත්තොත් මේකෙන් දෙපස තියෙන බද්ධ කෝණ ජෝඩු දෙකක් තියෙනවා. මේ බාහුවෙන් දෙපස තියෙන බද්ධ කෝණ යුගල් දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ මෙන්න මේ පොඩි දෙන්න. AOB BOC. අනිත් එක තමයි AOB BOD මෙන්න මෙයා.
එහෙනම් අපි ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ පොදු බාහුව OB. එහෙනම් OB පොදු බාහුවෙන් දෙපස පිහිටන බද්ධ කෝණ යුගල් දෙක මොකක්ද? AOB හා BOC. ඔන්න එක. AOB සහ BOC. තව එකක් තියෙනවා. ඒ තමයි පුතේ මෙන්න මෙයා සහ මේ ලොකු කෝණය. AOB සහ BOD. AOB සහ BOD. හරි නේද පුතේ? ඔන්න බද්ධ කෝණ යුගල් දෙකක් ලිව්වා. එතකොට මේ බද්ධ කෝණ යුගල් දෙකේම පොදු බාහුව තමයි OB. OB පොදු බාහුව. හරිනේ. මෙන්න පොදු බාහුව OB වෙලා ලිව්වා. මං ඊළඟට පුතාලගෙන් අහනවා තව මේකේ තියෙනව නේද පුතේ පොදු බාහුවක් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ තමයි OC. මෙන්න මේක පොදු බාහුව ලෙස ගන්න පුළුවන්. මෙයා පොදු බාහුව වුණොත් මේකෙන් දෙපස පිහිටන කෝණ යුගල් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ලියන්න පුළුවන් පුතේ මේ ලොකු කෝණයයි මේ කෝණය. එකක් තමයි AOC COD. මේ ලොකු කෝණය AOC COD. AOC හා COD. අනිත් එක තමයි මෙන්න මේ කෝණයයි මේ කෝණයයි. එහෙනම් BOC සහ COD. BOC සහ COD. හරිනේ පුතේ. එහෙනම් ඔන්න මේක පොදු බාහුව වුණොත් දෙපස පිටනවා AOC සහ COD. එහෙම නැත්නම් BOC කෝණය සහ COD. තමන්ගේ දැනුමේ මේවා ගොඩනගලා ලියන්න පුළුවන්. ඔන්න බද්ධ කෝණ ගැන අපි ගොඩාක් කතා කළා. පුතාලට තියෙනවා චූටි ක්‍රියාකාරකමක් කරන්න 11 වෙනි ගාන. බලන්න ඉක්මනට මේ ක්‍රියාකාරකම කරමු. සරල රේඛාවක් ඇඳ එය මත පිහිටි ලක්ෂයක් හමුවනසේ තවත් සරල රේඛාවක් අඳින්න. මෙන්න සරල රේඛාවක් තියෙනවා. මේ මත පිහිටි ලක්ෂයක් හමුවන විදිහට තවත් සරල රේඛාවක් අඳින්න. අපි මොකක් හරි රේඛාවක් අඳිමු මේකට ගෑවෙන්න. රූප සටහන් නම් කරන්න. අපි ගමු මේ සරල රේඛාව AB කියලා. මේ රේඛාව මත හමුවන ලක්ෂය මෙතන C කියලා. එහෙනම් මේ CD රේඛාව. එහෙනම් AB සරල රේඛාව මතට CD රේඛාව ඇඳලා තියෙනවා. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ යුගල නම් කරන්න කියලා තියෙනවා. එහෙනම් පුතේ මොකක්ද බද්ධ කෝණ යුගල? එහෙනම් ACD සහ BCB. නැත්නම් BCD. ACD සහ DCB නැත්නම් BCD. ඔව් කොහොම ලිව්වත් එක DCB කිව්වත් එකයි BCD කිව්වත් එකයි. හරිනේ බද්ධ කෝණ යුගල. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද කියලා අහනවා. මේක දන්නව නේද පුතේ? හරියටම සරල රේඛාවක් මත පිහිටියොත් බද්ධ කෝණ යුගලක් ඒක එකතුව අංශක 180යි. එහෙනම් බලන්න මේ කොටුව ඇතුලේ දීලා තියෙන විශේෂ සටහනක්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක එකතුව හිස්තැනට දාන්න ඕනේ කීයයි කියලාද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180කි. මේවා බලන්න මේ හිස්තැනට ගැලපෙන වචනේ පුතේ මේවා බද්ධ කෝණත් වෙනවා 180ක් වෙනකොට මතකද අපි කලින් කිව්ව වචනය මොකද්ද? පරිපූරකත්වය. එහෙනම් මේවට කියන්න පුළුවන් පරිපූරක බද්ධ කෝණ. පරිපූරක බද්ධ කෝණ ලෙස හැඳින්වේ. හරි නේද පුතේ? සරල රේඛාවක් මත පිහිටියොත් කිසියම් බද්ධ කෝණ කිහිපයක් දෙකක් හෝ කිහිපයක් අපි ඒවට කියනවා පරිපූරක බද්ධ කෝණ. දැන් එහෙනම් පුතේ අපි සරල රේඛාවක් මත පිහිටන කෝණවල එකතුව 180යි කියලා දන්නවා. ඒ වගේම පුතේ දැන් සරල රේඛා දෙකක්නේ සම්පූර්ණ වෘත්තයක් කියන්නේ සම්පූර්ණ ලක්ෂයක් වටා. එහෙනම් සරල රේඛාවකින් එක පැත්ත 180 නම් අනිත් පැත්තත් 180. එහෙනම් සරල රේඛාවක් මත පිහිටි කෝණ 180ක් වගේම ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව ගත්තොත් අංශක 360යි කියලා ගන්න පුළුවන්. මොකද 180 දෙකක් 360යි. ඔයාලට මම වැඩිපුර ගණන් දාලා තියෙන පුතාලට තනියම හදන පැවරුමට මෙතනදී කරන්න පුතේ අද මම පුළුවන් තරම් සිද්ධාන්ත ටික දීලා පුංචි උදාහරණයක් දෙකක් දෙන එක. එහෙනම් බලන්න පළවෙනි එක VG අක්ෂර වලින් දක්වලා තියෙන සංකේතවල අක්ෂරවල අගය සොයන්න. මෙන්න සරල රේඛාවක්. මේ සරල රේඛාව මත පිහිටලා තියෙනවා අංශක 65 අංශක A අංශක 30. මේ A ගේ අගය අහනවා.
ඒ කෝණේ අගය ගන්නකොට පුතේ ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ සරල රේඛාවක් මත පිහිටි කෝණ තුනම එකතු කරලා සමීකරණයක් ලියන්න. හැම වෙලෙම සමීකරණයක් ලියන්න ඕනේ පුතේ. එහෙනම් මොකද්ද සමීකරණය? මම සිම්පල් ඒ අකුරෙන් පටන් ගන්නවා. ඒකතු කිරීම 65 ධන 30. මෙතන මේ කෝණ තුන කොයි ආකාරයෙන් ලිව්වත් කමන්නේ 65යි ඒ 30 ලිව්වත් එකයි 30යි 65යි ඒ ලිව්වත් එකයි මෙහෙම ලිව්වත් එකයි. සමානයි 180යි. ඕනනම් ලියන්න පුළුවන් පුතේ හේතුව සරල රේඛාවක් මත පිහිටි කෝණ නැත්තම් ලියන්න පුළුවන් පරිපූරක බද්ධ කෝණ. හැබැයි මේ වචනේ ලියන්න ඕනෙම කියලා නැහැ පුතාලගේ ගණන් අච්චු පොත්වල මේ විදිහට හේතු දක්වන ඒවා තියෙන ඉහළ ශ්‍රේණිවල. හැබැයි දැම්ම තියා පුරුදු වෙන්න මෙන්න මේක උන හේතුව තමයි පරිපූරක බද්ධ කෝණ. නැත්තම් ඔකට ලියනවා පුතේ සරල රේඛාවක් මත පිහිටි කෝණ. සරල රේඛාවක් මත පිහිටි කෝණ කියලා. හරි. එහෙමනම් අපි දැන් සමීකරණය විසඳමු. 65යි 30යි එකතු වුණොත් 95 සමානයි 180. දෙපසින්ම 95 අපි අඩු කරනවා. ඔන්න 95ට 95 ඉවත් වෙනවා. ඒ සමානයි 10න් 5 5යි මෙතන 7යි 17න් 9ක් 8යි 85යි. ඔන්න විශාලත්වයේ අංශක 85යි. හරි. එතකොට මේ සමීකරණයේ යෙදුවේ පුතේ මෙන්න මේ සරල රේඛාව මත පිහිටි කෝණවල එකතු අංශක 180ක් නිසා. එහෙමනම් බලන්න ඊළඟ රූප සටහන මෙහෙම තියෙනවා රේඛා කිහිපයක්. මේක සරල රේඛා කියලා සලකන්න ඕනේ නෑ පුතේ. x 175 120. එහෙනම් මේ කෝණ හතරම එකතුවට ලියන්න පුළුවන් x ධන 100 ධන 75 ධන 120. මේ කෝණ හතරම තියෙන්නේ පුතේ ලක්ෂයක් වටා එහෙමනම් 360යි. මේක හේතුව ලියන්න පුළුවන් ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව. ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව. පුතාලට 9 8 ශ්‍රේණියේදී නම් මේ හේතුව නොලිව්වයි කියලා ප්‍රශ්නයක් නෑ පුතේ. සමීකරණය ලියන්න. එහෙනම් බලන්න මේ ටික එකතු වුණොත් කීයද? 100යි 120යි 220යි 220ට 75ක් එකතු වුණොත් 295යි. සමීකරණයේ දෙපසින්ම 295 අඩු කළොත් මේ 295ට 295 ඉවත් වෙනවා. x අඩු කළා ගමු උත්තරේ. 10න් 5 5යි මෙතන 5 වෙනවා. 5න් 9ක් බෑනේ ඉල ගත්තොත් 15න් 9ක් 6යි. 15න් 9ක් මෙතන 2න් 2ක් බිඳුවයි. ඔන්න උත්තරේ. x අංශක 65යි. එහෙනම් මේ කෝණවල අගය අනුව මෙන්න මෙයා අංශක 65ක් වෙන්න ඕන. ඔය ඉස්සරහට පුතේ යෙදෙනවා. ඕන තරම් ගණන් වලට යෙදෙනවා. ඔය වට ප්‍රස්ථාර ගණන් වලදී එහෙම දෙනවා වෘත්තයක් ඇඳලා මෙන්න මේක සිංහල පවුල්, දෙමළ පවුල්, මුස්ලිම් පවුල් මේක වෙනත් ඔහොම දීලා මේ කෝණය එහෙම හොයන්න වෙනවා. එතකොට අර 360න් අඩු කරලා ගන්න ඉතුරු කෝණවල එකතුව. තව එක රූප සටහනක් තියෙනවා. බලන්න පුතේ. මෙහෙම රේඛාවක් තියෙනවා මේ විදිහට x 2x 75 60. එතකොට මෙතනත් මේ ලක්ෂයක් වටා පිහිටි කෝණ හතරක් තියෙන්නේ. දෙකක් වීජයක් වලින් තියෙනවා. එහෙමනම් ගමු එක කෝණයක් 2x අනිත් කෝණය x 2x x 60 75. මේ හතර දෙනාගේම එකතුව 360යි. 2x x කියලා කියන්නේ සජාතීය පද 3x. බලන්න මෙතන 0යි 5යි 5යි 7යි 6යි 13යි 135යි. මෙතන පුතේ 135ක් දෙපසින්ම අඩු කරපුවාම මෙයාට මෙයා ඉවත් වෙනවා. ඔය සමීකරණ වලදී හොඳට කියලා දෙනවා ඈ. 3x සමාන වෙන්නේ බලන්න අඩු කළොත් මෙතන 10න් 5ක් 5යි මෙතන 5 වෙනවා. 5න් 3ක් 2යි. මෙතන 3න් 1ක් 2යි 225යි. x 3න් ගුණ වෙලානේ එහෙනම් දෙපසම 3න් 3න් බෙදනවා. එතකොට x සමානයි කීයද? 22ට 3 වරක් 7 21යි. එකක් ඉතුරුයි 15ට 3 වරක් 5යි. එහෙමනම් මෙන්න විශාලත්වය x අංශක 75යි. මේ x කියන කෝණේ විශාලත්වය 75යි. නම් මෙහා 75යි නම් මෙහා 75යි දෙකක් 150යි. හරි. ඔන්න පුතේ අපි එහෙමනම්
අනුපූරක පරිපූරක කෝණ ගැන කතා කරලා බද්ධ කෝණ ගැන කතා කරලා එතකොට ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුවත් අපි අංශක 360ක් කියන එක ඉගෙන ගත්තා. එහෙනම් ඔන්න අපිට තව අද වචනයක් ඉගෙන ගන්න තියෙනවා. අනිත් එක ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. මොකද්ද බලමු පුතේ මෙයක් කියලා කියන්නේ. ඔව්. සාමාන්‍ය පෙළ විභාගයට තියෙන ජ්‍යාමිතික පාඩම් වල ඔක ජ්‍යාමිතික ප්‍රමේයක් විදිහටත් අපි කතා කරනවා පුතේ. ප්‍රතිමුඛ කෝණ. ඔය ජ්‍යාමිතියේදී නිතරම යෙදෙන කෝණ වර්ගයක් තමයි ප්‍රතිමුඛ කෝණ. සරල රේඛා දෙකක් ඇඳපුවාම පුතේ මේ සරල රේඛා දෙක මෙහෙම ඡේදනය වුණොත් මේ දෙපස සෑදෙනවනේ කෝණ. අන්න ඒවට තමයි කියන්නේ ප්‍රතිමුඛ කෝණය. මෙන්න මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ. මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මේ රේඛා දෙක සරල රේඛා නම් අනිවාර්යයෙන්ම පුතේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඔන්න බලන්න අපි ඒක ඔප්පු කරනවා. හරි. A B සහ CD සරල රේඛා ඡේදනය වෙලා තියෙන්නේ O හිදී. ඔන්න බලමු අපි මේ කෝණ තුනකට ගමුකෝ සිම්පල් අකුරු තුනක්. මෙයා A, මෙයා B, මෙයා C කියලා ගමු. A B C. අපිට ලියන්න පුළුවන් A එකතු කිරීම B බලන්න A එකතු කිරීම B කොච්චරද? AB කෝණ දෙකේ එකතුව 180යි. අපිට හේතුව ලියන්න පුළුවන් පුතේ CD සරල රේඛාව මත පිහිටි කෝණ. CD සරල රේඛා මත පිහිටි කෝණ කුඩාවට ලියමු. ඉදිරියට නම් පුතේ ජ්‍යාමිතියේදී මේවා ලියන්න ඕනේ නොලියා ඉන්න බෑ. ඒ හේතු දැක්වීම ඕනේ. එහෙනම් මේ CD සරල රේඛාව මත පිහිටි කෝණ නිසා 180යි. ඒ වගේම BC මෙන්න මේ කෝණ දෙකේ එකතුවත් 180යි. හේතුව තමයි AB සරල රේඛාව මත පිහිටි කෝණ. AB සරල රේඛාව මත පිහිටි කෝණ. හරිනේ. එතකොට පුතේ මේ දෙන්නගේ එකතුවත් 180යි මේ දෙන්නගේ එකතුවත් 180. එහෙනම් මේ දෙන්නගෙත් 180ක් වෙනවා මේ දෙන්නගෙත් 180ක් වෙනවා. ඒ නිසා පුතාලට දැන් ඉදිරියේදී කරනවා ප්‍රත්‍යක්ෂ කියලා පාඩම. ඒකෙදි කියලා දෙනවා. එහෙනම් A ධන B ගේ විශාලත්වය B ධන C ගේ විශාලත්වයට සමාන. එහෙනම් A ධන B සමාන වෙනවා B ධන C. හරිනේ. AB කෝණ දෙකේ එකතුවත් 180යි BC කෝණ දෙකෙත් 180යි. ඒ නිසා මේ දෙක සමානයි. එහෙනම් මේ සමීකරණයේ දෙපසින්ම අපි BB අඩු කළොත් අපිට පුළුවන් පුතේ දෙපසින්ම මේ A ධන B සහ B ධන C කියන සමීකරණයේ දෙපසින්ම BB අඩු කරනවා. මෙතනත් B කැපිලා යනවා මෙතනත් B කැපිලා යනවා. එතකොට මොකද වෙන්නේ? A සමානයි C වෙනවා. එතකොට බලන්න පුතේ A සමාන වෙනවා C කියන්නේ මෙන්න මේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන. ඕකනම් පුතේ වල නිකම්ම දැනෙනවා නේද? රූප සටහනක් දකිනකොටම දන්නවා මේ දෙපැත්ත අනිවාර්යයෙන්ම විශාලත්වයෙන් සමානයි. මේ දෙපැත්ත විශාලත්වයෙන් සමානයි. එහෙනම් ඒ වගේම මෙන්න මේ දෙපැත්තේ කෝණත් විශාලත්වයෙන් සමානයි. බලන්න දීලා තියෙනවා සටහනක්. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙයි. එම නිසා පුතේ මම ඕනනම් මේක ලියන්නම් ප්‍රතිමුඛ කෝණ මොකද්ද? AOC ගත්තොත් AOC ට සමාන ප්‍රතිමුඛ කෝණය තමයි BOD. මොකද මෙතන කෝණ ශීර්ෂය ඕන නිසා. ඒ වගේම AOD ගත්තොත් AOD ට සමාන කෙනා තමයි BOC. හරිනේ. දෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි රේඛා දෙක සරල රේඛා වුණොත්. එහෙනම් පුතාලට 14 වෙනි ගානේ මේ හිස් තැන් ටික පුරව ගමු. මොකද්ද බලන්න 14 වෙනි ගානට එන හිස් තැන් මත අගේ සරල රේඛා දෙකක් තියෙනවා. මේක AOB COD. AB සහ CD සරල රේඛා දෙක O හිදී ඡේදනය වේ. අහනවා AOC හි ප්‍රතිමුඛය මොකද්ද? AOC. AOC ගේ ප්‍රතිමුඛය තමයි මේ පැත්ත පුතේ DOB කිව්වත් එකයි BOD කිව්වත් එකයි. BOD. හරිනේ. මෙයාගේ ප්‍රතිමුඛය මෙයා. AOC ගේ ප්‍රතිමුඛය BOD.
ඊළඟට අහනවා AOD හි ප්‍රතිමුඛය. AOD හි ප්‍රතිමුඛය. AOD කිව්වොත් එයාගේ ප්‍රතිමුඛය තමයි මෙන්න මෙයා. COB නැත්නම් BOC. ඒක තමයි ලේසිම දේ පුතේ. මෙයාගේ ප්‍රතිමුඛය මෙවයි AOC ට ප්‍රතිමුඛයි BOD එක සමානත් වෙනවා. AOD ගේ ප්‍රතිමුඛය BOC. දැන් අපි ප්‍රතිමුඛ කෝණ යෙදෙන අවස්ථාවලුත් ගණන් කිහිපයක් කතා කරමු පුතේ. උදාහරණ මෙතනින් පස්සුව පුතාලට තියෙන පැවරුමේ තමයි අද ගොඩක් මම ගණන් වැඩිපුර දීලා තියෙන්නේ. ඉතින් ඒ ටික හදන්න මේ දැනුම ප්‍රමාණවත්. අර සමීකරණයක් ගොඩනැගීම විසඳීමත් චුට්ටක් දැනන් ඉන්න ඕනේ. මෙන්න පළවෙනි ගණන. මෙතන අංශක 76ක කෝණයක් තියෙනවා. මෙතන 32කින් බෙදලා මෙතන x සහ 42ක් දීලා තියෙනවා. එහෙමනම් පුතේ මෙන්න මේ ප්‍රධාන සරල රේඛා දෙකෙන් මේ පැත්තේ කෝණය 76 නම් මෙන්න මේකත් දාගන්න මේ පැන්සලකින් කවයක් මේ දෙකේ එකතුවත් 76 වෙන්න ඕනේ. මොකද මේ දෙපැත්ත ප්‍රතිමුඛ කෝණ නිසා. එහෙනම් දැන් සමීකරණය ලියනවා x එකතු කිරීම 42 මේ කෝණය සමානයි 76 ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙන්නේ පුතේ. හරිනේ. මේ x එකතු කිරීම 42 සමාන වෙනවා 76ට. සමීකරණයේ දෙපසින්ම අඩු කරනවා 42. මේ 42 ඉවත් වෙනවා මෙන්න x තගයක් එනවා. බලමු අඩු කළොත් 6න් 2ක් 4යි. 7න් 4ක් 3යි. අංශක 34යි. ඔය විදිහක නම් පුතාලගේ මේ ගණන් අච්චු පොතේත් ගොඩක් දීලා තියෙනවා. ඒව හදන්න පුළුවනි ඔය රටාවෙන්. 2 මෙහෙම සරල රේඛාවක් තියෙනවා. මෙහෙම සරල රේඛාවක් තියෙනවා. මේක 140යි. මේ කෝණය බෙදලා තියෙනවා කෝණ දෙකකට. එකක් x අනික 3යි x. එහෙනම් පුතේ මෙන්න මේ කෝණ දෙකේම එකතුව x ධන 3x මෙන්න මේ කෝණේ විශාලත්වයට සමාන. මෙන්න මේ කෝණට මේ කෝණේ සමානයි. ඔයගොල්ලෝ ඔහොම පාට කරගන්න යන්න එපා. පුතාලා නිකන් පෙන්සලෙන් විතරක් ඉරක් දාගන්න. හරි. එහෙනම් පුතේ x ධන 3x කියන්නේ මේ පැත්ත මුළු කෝණය, මේ පැත්ත මුළු කෝණය 140යි. එහෙනම් මේක සමාන වෙන්න හේතුවත් ප්‍රතිමුඛ කෝණ. පස්සේ වලට මේ වචනේ කියලා දෙන්නම්. දැනට ලියා ගමු ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ කියන්නේ පුතේ විශාලත්වයෙන් සමාන වෙනවාමයි. සරල රේඛා දෙකේ මේ පැත්තේ කෝණය මේ පැත්තේ මුළු කෝණයට සමාන. එහෙනම් 4යි x සමානයි 140 මේ දෙන එකතු වුණොත් 1යි x 3යි x 4x 4න් 4න් බෙදනවා. 14ට 4 වරක් 3 12යි 13 14 2යි 20ට 4 වරක් 5යි. එහෙමනම් පුතේ x කියන කෝණයේ අංශක 35යි. මේ පුංචි කෝණය 35යි. මේකෙන්නේ 35 වගේ තුන් ගුණයක් 105යි. මේ දෙකේ එකතු අංශක 140ක් වෙනවා. හරි. තුන්වෙනි ගණන. මෙහෙම සරල රේඛාවක් දීලා මෙහෙමත් සරල රේඛාවක් දීලා මෙන්න මෙතන දෙනවා y 70 x 20. මේකේ අකුරු දෙකක් හොයන්න තියෙනවා පුතේ. අකුරු දෙකක් හොයන්න තියෙනවා. බලන්න පහසුවෙන්ම හොයන්න පුළුවන්, දැක්ක ගණන්ම හොයන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි පුතේ මෙන්න මේ සරල රේඛා දෙකෙන් දෙපස්සේ ඉන්න ප්‍රතිමුඛ කෝණ සමාන. එහෙනම් x සමානයි අංශක 20යි. ඒක එකවරම හොයන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ. x ගාගේ 20ක් වෙනවමයි. දැන් y හොයන්න නම් පුතාලා අපිට තව ක්‍රමයක් යොදාගන්න නැත්නම් තව කරුණක් යොදා ගන්න පුළුවන්. y හොයන්න නම් පුතේ අපි දැනගමු මෙන්න මේ සරල රේඛාවක එක පැත්තේ කෝණ ටික එකතු. මේ බලන්න මෙන්න මේ සරල රේඛාවේ මේ පැත්තේ කෝණ තුනම එකතු කළොත් මොකද වෙන්න ඕනේ? මේක සරල රේඛාවක් නම් අපිට මේ කෝණ තුනම එකතු කළොත් 180ක් හැදෙනවා. එහෙනම් අපි ලියමු y එකතු කිරීම 20 එකතු කිරීම 70. y 20 70. y 20 70 තුනේම එකතු 180යි. ඕන ලියන්න පුළුවන් සරල රේඛාවක් මත පිහිටි කෝණ. සරල රේඛාවක් මත
පිහිටි කෝණ. ඔන්න සරල රේඛාවක් මත පිහිටි කෝණ නිසා මේ තුන් දෙනාගේම එකතු අංශක 180යි. y 70යි 20යි අංශක 90 සමානයි 180. දෙපසින්ම 90 අඩු කර ගමන් මේ 90ට මේ 90 කැපිලා යනවා y 0.1899. හරියටම y අංශක 90යි. y අංශක 90යි. y වෙහෙව්වේ නම් පොතේ මෙන්න මේ කෝණ තුනක් එකතුව සමීකරණයක් දාලා. හරි. පුතාලට ඊළඟ අවසාන රූප සටහන බලන්න 4 වෙනි ගණන මේකත් සරල රේඛාවක් මේකත් සරල රේඛාවක් මේකත් සරල රේඛාවක් simple a b c මෙන්න මේ කෝණ හොයන්න ඕනේ 72 65 අපි බලමුකෝ මේකේ කොහොමද මේ දීලා තියෙන තොරතුරු වලින් ABC කියන කෝණ තුනම හොයන්නේ? හරිම ලේසි. පුතාලා බලන්න ඒව කෙලින්ම ලැබෙනවා. මොකක්ද හේතුව? මේ සරල රේඛා දෙකෙන් ප්‍රතිමුඛ. එහෙනම් මෙන්න මෙයා ප්‍රතිමුඛ වෙන නිසා ඒගේ ප්‍රතිමුඛය මොකද්ද? 72. එහෙනම් ඒ සමානයි අංශක 72. ඕන ලියන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ. ඒකම තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි C. C ට සමානයි මෙන්න මේ කෝණය. මොකද මේ සරල රේඛා දෙකේ මේ පැත්තේ කෝණය මේ පැත්තේ කෝණයට සමාන. C ට විරුද්ධ පැත්තේ ඉන්න කෝණය 65 නම් C සමානයි 65යි. ඒකත් දන්නවා ප්‍රතිමුඛ කෝණ. දැන් අපිට හොයන්න ඕනේ මොකද්ද? B ව. B හොයනකොට පුතේ B මේ සරල රේඛාවක් මත පිහිටි කෝණ තුන එකතු කරලා ගන්න පුළුවන්. පුතාලට ඕන මේ පැත්තේ B නම් මේ පැත්තට B දාන්න. මේ පැත්ත B නම් මේ පැත්තට B දාපුවම මේ පැත්තේ කෝණ තුනේ එකතුවක් ගන්න පුළුවන් 180යි කියලා. නැත්තම් මෙතන තියෙන කෝණ තුනේ B ධන C ධන 72 180යි කිව්වත් C ව දන්න නිසා ඒත් B හොයන්න පුළුවන්. මෙහෙම ගන්නත් පුළුවන් A ධන B ධන C 180යි කිව්වොත් අපි A ගේ අගය දන්නවා 72 C ගේ අගය දන්නවා 65 ඒක ආදේශ කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේක ඊටත් වඩා කාලය ඉතිරි. මෙතන B නම් මෙතන B. එහෙනම් B ධන 65 ධන 72 සමානයි 180යි. පරිපූරක බද්ධ කෝණ සරල රේඛාවක් මත පිහිටි කෝණ. මේ පැත්ත B නම් මේ පැත්තත් B. දැන් අපිට එකතු කරන්න වෙනවා මේ දෙන්න. බලන්න 5යි 2යි 7යි 7යි 6යි 13යි. 5යි 2යි 7යි 7යි 6යි 13යි. සමානයි 180. දෙපසින්ම 137 137 අඩු කරනවා. මෙන්න 10න් 7ක් 3යි මෙතන දුන්නාම 7යි 7න් 3ක් 4යි මෙතන එකෙන් එකක් බිඳුව. එහෙනම් පුතේ අංශක 43යි. නැවත පුතාලට බලන්න පුළුවන් මෙන්න මේ කෝණ තුනම එකතු කළොත් ABC කියන්නේ එක පැත්තක කෝණනේ සරල රේඛාවේ 180ක් හැදෙන්න ඕනේ. පුතාලට දැන් මේ ගණිත පාඩම් වල ගණිත විෂය තියෙනවා පුතේ ගණිත පාඩම් අංශ 3කට බෙදලා. එකකට අපි කියනවා අංක ගණිතය. අංක ගණිතය කිව්වහම පුතේ ඒකේ තියෙන්නේ ඔය සංඛ්‍යා විතරමයි. සංඛ්‍යා විතරමයි තියෙන්නේ. පුතාලට ඉස්සරහට තියෙනවා සමහරට ප්‍රතිශත කියලා පාඩම් වෙන්න පුළුවන් එකතු කරන අඩු කරන ගුණ කරන සංඛ්‍යා විතරයි ඒකේ තියෙන්නේ. තව ඊළඟට මේක ඉහළට පන්ති වලට යනකොට තමයි බෙදීම. තව එකක් තියෙනවා බීජ ගණිතය කියලා. බීජ ගණිතය කිව්වහම පුතේ ඔය සමීකරණ යෙදෙන සාධක යෙදෙන ඒවට කියනවා බීජ ගණිතය. ඒවට බීජී අකුරු තියෙනවා. දැන් ගත්තාම මෙතන බීජී අකුරුත් තියෙනවා. දැන් මේ සමීකරණ විදිහට ගත්තොත් මේක බීජ ගණිත කොටසුත් මේකේ තියෙනවා. නමුත් මේවා ප්‍රධාන වශයෙන් ගන්නේ ජ්‍යාමිතිය කියන පැත්තට. මේ සරල රේඛා රූප සටහන් සම්බන්ධ ජ්‍යාමිතික රූප සහිත ගණන් වලට කියනවා ජ්‍යාමිතිය කියලා. ඒ නිසා අංක ගණිතයේ බීජ ගණිතයේ ජ්‍යාමිතිය කියන කොටස් තුනෙන්ම සමන්විතයි පුතාලගේ විෂය නිර්දේශය. ඒ නිසා පුතේ මෙන්න මේ වගේ ජ්‍යාමිතික පාඩනුත් මේ අවුරුද්දේ පුතාලට කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට ත්‍රිකෝණ කෝණ කියලා පාඩම අපි කතා කළා. ඊළඟට ත්‍රිකෝණ කියලා පාඩමක් තියෙනවා. එතකොට ඒ පාඩම් වලත් පුතාලට තියෙනවා ජ්‍යාමිතික කරුණු ඉගෙන ගන්න. ඒ නිසා මේ වගේ පාඩනුත් අපිට පොතේ කිහිපයක්ම ඉගෙන ගන්න තියෙනවා. හරි ඉතින් ඒවා අමාරුයි කියලා අත්හරින්න එපා. එහෙනම් අද දවසේ පුතාලට කතා කරපු ප්‍රධාන වචන තුන මෙන්න මේවා.
කෝණ සම්බන්ධ වචන තුනක්. එකක් තමයි අනුපූරක කෝණ කියලා කිව්වා එකතුව අංශක 90ක් වන කෝණ. පරිපූරක කෝණ කියලා කිව්වා එකතුව අංශක 180ක් වන කෝණ. බද්ධ කෝණ කිව්වා පොදු බාහුවක් තියෙන්න ඕනේ, පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ, පොදු බාහුවෙන් දෙපස පිහිටන කෝණ බද්ධ කෝණ කියලා ඉගෙන ගත්තා. ප්‍රතිමුඛ කෝණ කියන්නේ සරල රේඛා දෙකක් ඡේදුනහම විරුද්ධ පැත්තේ පිහිටන කෝණ ඒවා විශාලත්වයෙන් සමානයි කියලා ඉගෙන ගත්තා. ඒ නිසා පුතේ මේ පාඩමේ වචන ටික හුරු වෙන්න මෙතනින් පස්සේ පුතාලට පෙළපොත ලැබිලා නැතුවත් ඇත්තාම ලැබුණාම පෙළපොතේ තියෙන ගණන් හොඳට බලන්න, ඒවැ සටහන් බලන්න. මේ කියලා දීපු ටිකෙන් පෙළපොතේ කිසිම දෙයක් බැරුව යන්න බෑ. නිසා අද කියලා දීපු ටික ඔයාලට පෙළපොත නිමා කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒකත් බලන්න. මම දෙන පැවරුමේ දැන් අද පිටු 4ක් මම මෙහෙදි පුතාලට සාකච්ඡා කරා නම් නැවත මේ පිටු 4 තියෙන ගණන් සාකච්ඡා කරනකොට ඔයාලා හොඳට පැහැදිලිව තේරුම් අරගෙන හදලා තනියම හදන්න දීපු අභ්‍යාස මාලාවේ තව පිටු 4ක තියෙනවා ගණන්. ඒ ගණන් ටික පුතාලා තනියම කරලා සම්පූර්ණ කරලා නිමා කරන්න. ඉදිරියේදී මේ පැවරුම් ටික මට ලැබෙන්න සලස්සන්න ඕනේ පුතේ. මොකද එතකොට මට බලන්න පුළුවන් ඔයාලා පාඩම හරියට අවබෝධ කරගත්තද, පාඩම පිළිබඳ සූදානම් හොඳයිද කියලා. ඒ නිසා අපිට මේ මාසේ තව එක පාඩමක් තියෙනවා ලබන සතියේ. මේ පාඩම ගොඩාක් වැදගත් පාඩමක් පුතේ. අපේ ඉස්සරහට යන පාඩම් මාලාවේ සුළු කිරීම වලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන ධන ඍණ නීති ටික ඔක්කොම ගන්නනවා ලබන සතියේ. ඒ කියන්නේ සදිස සංඛ්‍යා එකතු කරන, අඩු කරන, ගුණ කරන, බෙදෙන. ඒතකොට වීජ්‍ය ප්‍රකාශනයකට එහෙම ආදේශ කරනකොට ඒ ධන ඍණත් එක්ක කොහොමද ගාණක් සුළු කරන්නේ කියන එක ඉගෙන ගන්න තියෙන හොඳම අදියර තමයි පුතාලගේ සදිස පාඩම. එතකොට මේ සදිස පාඩම 9 10 11 දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි මම පුතාලට උගන්වන්නේ. එතකොට පොතේ කරුණු වලට වඩා ගොඩක් විශේෂ කරලායි මම පාඩම උගන්වන්නේ. ඒ නිසා ඉදිරියට දැන් අපි මේ පාඩම් 4න් පස්සේ දිගටම මගේ පාඩම් YouTube වල වැටෙන්නේ නැහැ පුතේ. දැන් අපි දෙසැම්බර් මේ 20 වෙනිදා ඉඳන් අපේ පාඩම් වෙබ්සයිට් එක හරහා තමයි විකාශනය වෙන්නේ. ඉතින් මේ මාසේ පාඩම් ටික විතරක් මම වෙබ්සයිට් එකේ දාන ගමන් YouTube එකටත් දානවා. මොකද මේ මාසෙන් පසුව ඒක නැවත YouTube එකට මගේ පාඩම් උදාහරින්නේ නැත. මොකද එතකොට අපි පන්තියට මේ වෙනකොට අපේ පන්තියේ හිටපු දරුවෝ දැන් පන්තියට සම්බන්ධ වෙලා සම්බන්ධ වෙන්න ඕන බාහිර දරුවෝ දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. නැවතත් දිගටම පාඩම් මාලාව YouTube එක හරහා කරන්න ගියොත් පුතේ ළමයි ක්‍රමානුකූලව කරන්නේ. දැන් අපි වෙබ්සයිට් එක හරහා මේ පාඩමක් දැම්මම කාලසටහනකට අනුව දාන්නේ. ඒක එතකොට වෙබ්සයිට් එකේ විකාශනය වෙනවා නියමිත දිනයක. සමහරට උදේ 8 ඉඳන් රෑ 8 වෙනකල් පැය 12ක්. ඒ 12 ේදී පාඩම කරගන්න Tamanට බලන්න බැරි වුණොත් අපි කාලසටහන දැනුවත් කරලායි දාන්නේ. එතකොට ඕගොල්ලෝ කාලසටහන දැනුවත් වෙලා ඉන්න ඕනේ. බැරි වුණොත් ආපහු ඒක නැවත රිපීට් ටයිම් එකක් දෙනවා. සතියාන්ත දිනයක පැය 8ක විතර කාලයක් 12 ඉඳන් රාත්‍රී 8 වෙනකල්. ඒ අවස්ථා දෙකම ගිලි වුණොත් මට කරන්න දෙයක්වත් නැහැ. අපි යන ක්‍රමානුකූල බවත් එක්ක අපි මේ පාඩම් මාලාව අපේ වෙබ්සයිට් එකෙන් තාවකාලිකව අයින් කරනවා. අයින් කළා ඊළඟ අලුත් පාඩම දානවා. ඔයාලා මේ කාලසටහනකට හුරු වෙන්න මොකද පහසුවක් තියෙනවා. හරියට નિયમિત වෙලාවටම කියලා නැහැ. අපි ලොකු කාලපරාසයක් දෙනවා. ඒ කාලපරාසය ඇතුළත ඒ දවස් ඇතුළත මේ පාඩම් ටික බලන්න ඕනේ. උවමනාව තියෙනවා නම් පුතාලට ඒක පහසුවෙන්ම කරගන්න පුළුවන්. මේ ඔක්කොම සැලසුම් කළේ ඔයාලා වෙනුවෙන් ඕගොල්ලන්ට මේ පාඩම කිසිසේත් මගහැරෙන්නේ නැතුව ඕගොල්ලන්ට නැවත නැවත බලන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්නත් මගහැරෙන්නේ නැති වෙන්න මේ පාඩම කරන්නත් අරමුණු කරගෙන තමයි අපි වෙබ්සයිට් එක හරහා පාඩම් මාලාව යන්නේ. ඒ නිසා අපේ පාඩම් මාලාවේ කිසිදු තැනක පුතේ කිසිදු අඩුපාඩුවක් නැතුව මේ විෂය කරුණු ටික සම්පූර්ණයෙන් ඉගෙනෙනවා. පුතාලට තියෙන්නේ උවමනාවෙන් මූලික දැනුම මදි නම් මූලික දැනුම හදන්නත් අපේ වැඩසටහන ඉදිරියට කරනවා. පිළිවෙලට මේ වැඩ ටික කරන් යන්න Tamanට ඉගෙන ගන්න උවමනාව තියෙනවා නම් ඒ පින්වත් දරුවන්ට අපේ දැනුම උපරිම ගන්න පුළුවන්. ඒ දැනුම ගන්න ප්‍රමාණවත් වැඩසටහනක් තමයි මේ කරන්නේ. ඒ වගේම මතක් කරනවා පුතාලට දැනට අපි වෙබ්සයිට් එකේ මේ වෙනකොට අපි දාලා තිනවා සාමාන්‍ය පෙළ විභාගයේ මෑතම අවුරුදු 12ක 2008 ඉඳන් 2019 තෙක් පසුගිය විභාග ගැටළු වල එක් තේමා දැනට මම එකක් දැම්මා ගිය සතියේ. ලබන සතිය වෙනකොට තව තේමාවක් දානවා. එතකොට සමහර දරුවන්ට මේ පාඩම් අල්ලගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා. විභාග ගැටලුවක් හදාගන්න බැරි වෙච්ච අය ඉන්නවා. අඩුම ගානේ විභාගයට යන්න කලින් එක ප්‍රශ්න පත්‍රයක්වත් නොකරන දරුවෝ ඉන්නවා. ඉතින් අන්නේ දරුවෝ වෙනුවෙන් මම හිතනවා ලොකු උදව්වක් උපකාරයක් වෙයි. තනිකර වසර 12 මෑතම විභාග ප්‍රශ්න පත්‍ර අවුරුදු 12 ප්‍රශ්න පත්‍ර ටික ඒ තේමාවන් යටතේ ගණන් ටික දැන් මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට තව කල් තියෙනවා. මාර්තු වෙනකල් කල් ගෙල. ඉතින් ඒ නිසා මේ දරුවන්ට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ සාමාත්‍යයකට ළඟා වෙන්න ඕනේ හොඳම උදව්ව
ඒ විභාග ගැටලු සාකච්ඡාව ඔස්සේ ලැබෙනවා. ඒ මම සාකච්ඡා කරන පසුගිය විභාග අවුරුදු 12 ගණන් ටික හදලා ගියොත් පුතේ ඒවා ඔක්කොම එක වගේ ගණන්. මොකද ලොකු වෙනසක් වෙන්නේ මේ ගණිත අභ්‍යාසයක. ඒ නිසා ඊළඟට අලුතෙන් අපි විභාගේ ලියන දරුවන්ටත් ඒහා සමානම ප්‍රශ්නයක් තමයි විභාගෙට සකස් වෙන්නේ. සමහර විට ඒ වගේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ ඉගෙනගත්ත දැනුමෙන් හැදිය හැකි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා පසුගිය විභාග සාකච්ඡා කරන වැඩසටහන ඉතින් ඔයාලට නෙමෙයි ඕගොල්ලන්ගේ කවුරු හරි අයියලා අක්කලා ඉන්නවා නම් සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න ඉන්න දරුවෝ ඉන්නවා නම් විභාගයේ ලියලා ලකුණු මදි වෙලා නැවත ලියන අය ඉන්නවා නම් දන්න කෙනා ඉන්නවා නම් චුට්ටක් පුතාලේ පණිවිඩය දැනුවත් කරන්න. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විශේෂිතම වැඩසටහනක් අපි ආරම්භ කළා තියෙනවා. දැනට ඒක YouTube එකේ තියෙනවා. සමහරට ඉදිරියටත් ඒ ප්‍රශ්න පත්‍ර මාලාව YouTube එකේ මම දාන්න අදහසක් තියෙනවා. මොකද අපේ රටේ ඉන්නවා ගොඩාක් දරුවෝ අධ්‍යාපන දුෂ්කරතා ලැබිච්ච. මොකද මේ වසංගතය නිසා පන්ති වැහුණා, පාසල් වැහුණා. සමහර දරුවන්ට පන්තියකට යා ගන්න බැරි දුෂ්කරතා මතුවුණා. සමහර පාසල්වල ඉගෙනලා තිබුණේ නැහැ. ඉතින් ඒ දරුවෝ වෙනුවෙන් මම ඇත්තටම මේ විභාග ප්‍රශ්න පත්‍ර ටික දිගටම YouTube එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතාලේ පණිවිඩය ඔයාලගේ දන්න කියන අයට ඕන නම් දැනුවත් කරන්න. එහෙනම් පුතේ ලබන සතිය අපි සදිස පාඩමෙන් මුණ ගැහෙනවා. ඒක අතිසාර්ථක පාඩමක් වෙනවා ඉස්සරහා පාඩම් වලට. ඒ නිසා ඔයාලා මේ පාඩමට සූදානම් වෙලා ඉන්න. ලබන සතිය වෙනකොට පුතාලට 4 වෙනි පාඩම් මේකගේ මම නිමා කරනවා. එහෙනම් සියලු දෙනාටම පුතේ ආයුබෝවන්.